පිළිගන්න ඕගොල්ලෝ හැමෝම කන්සීල් නොලෙජ් අපේ මේ වීඩියෝ එකෙන් අපි ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත ගණිතයේ විෂය මාලාවට අදාළව තියෙන සම්භාවිතාවය කියන පාඩම. ඉතින් අපේ මේ වැඩපිළිවෙල පිටිපස්සේ ගොඩක් දෙනෙක් මහන්සි වෙනවා. ඒකින්ද මේකෙන් ඕගොල්ලෝ උපරිම ප්‍රයෝජන ගන්නවා වගේම ඕගොල්ලෝගේ යාළුවන්ටත් මේකෙන් ප්‍රයෝජන ගන්න. එයාලවත් මේ පිළිබඳව දැනුවත් කරන්න. හරි. එහෙනම් අපි සම්භාවිතාවයේ පාඩමට යමු. මේ පාඩමට යමු වෙන කලින් ඕගොල්ලන්ට මුලින් පොඩි දෙයක් කියන්න ඕනේ. ඒ තමයි මේ පාඩම ගොඩක් දෙනෙක් උසස් පෙළ විභාගෙදී අතාරින පාඩමක්. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් උසස් පෙළ ඇප්ලයිඩ් පේපර් එකට යන්නේ මේ සම්භාවිතාවයේ ගානයි සරල අනුවර්තීය ගානයි අතාරිනවා කියලා හිතාගෙන. හැබැයි මේ වීඩියෝ එක ඇතුළේදී මම ඕගොල්ලන්ට පෙන්නලා දෙන්නම් මේ සම්භාවිතාවය කියන්නේ අර PO පේපරේ අපි පටන් ගන්න අවකලනයේ ගාන වගේ ඇත්තටම ඇප්ලයිඩ් පේපරේ මුලින්ම අත ගහන්න පුළුවන් ගාන කියලා. මොකද මේ සම්භාවිතාවයේ ගාන ඇතුලේ අපිට ලොකු තියරි ප්‍රමාණයක් අහුවෙන්නෙත් නැහැ. ඒ වගේම මේ පාඩම ඇතුලේදී අපිට ගණන් ලොකුවට වෙනස් වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ප්‍රායෝගික සිද්ධියකින් තමයි මේ ගාන අමාරු කරනවා නම් අමාරු කරන්නේ. ඒකින්ද ඒ සිද්ධි තේරුම් ගන්න විදිය හරියට අවබෝධ කරගත්තා නම් මේ ගාන ඇතුලේ හැම ගානකම ඔයගොල්ලෝ එකම දේ තමයි අත්දකින්නේ. ඒකින්ද මේ පාඩම බොහොම ලේසියෙන් කරගන්න පාඩමක් කියලාත් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හරි. මුලින්ම අපි දැනගන්න ඕනේ සම්භාවිතාවය කියන්නේ මොකක්ද කියලා. සම්භාවිතාවය කියන එක අපි පාවිච්චි කරන්නේ මොකක් හරි සිදුවීමක් සිදුවිය හැකි හැකියාව මැනගන්න. එතකොට මේකෙන් අපිට ගණිතමය උත්තරයක් හම්බ වෙනවා. හැබැයි මේක 100% නිවැරදි උත්තරයක් නෙමෙයි. ඒ කියන්නේ දැන් අපිට මොකක් හරි සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාවයේ 0.3 කියලා ලැබුණොත් ඒක අනිවාර්යෙන්ම මේ ප්‍රමාණයෙන්ම සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි යම්කිසි දෙයක් කොයිතරම් දුරට වෙනවද කොච්චර සාර්ථකද කියලා මැනගන්න ඕනම ශේෂ්ත්‍රයකට අදාළව ගණිතෙන් හඳුන්වා දීපු සංකල්පයක් තමයි මේ සම්භාවිතාවය කියලා කියන්නේ. එහෙනම් මේ පාඩමේ ඉස්සරහට යන්න කලින් අපි මුලින්ම අවධානය දෙන්න ඕනේ සම්භාවිතාවයේ ගණිතමය අර්ථ දැක්වීමට. සම්භාවිතාවය හොයන්න ගණිතයේදී අර්ථ දැක්වීමක් දීලා තියෙනවා. ඒ අර්ථ දැක්වීම තමයි අපි ඒ සිද්ධියේ සම්භාවිතාවය කියන එක PA කියන එක අර්ථ දක්වලා තියෙන්නේ NA බෙදීම N කියලා. හරි. මෙතන PA කියලා කියන්නේ ඒ සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය. එතකොට NA කියලා කියන්නේ ඒ සිද්ධිය සිදුවිය හැකි අවස්ථා ගන්න. අපි උදාහරණයක් විදිහට ධාතු කැටයක් උඩ දාන අවස්ථාවක් ගත්තම එතන ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම ඒ සිද්ධිය කියලා සැලකුවොත් ඒ සිද්ධිය සිදුවිය හැකි අවස්ථා ගන්න වෙන්නේ 2, 4 සහ 6. එතකොට අවස්ථා 3ක් තියෙනවා. ඊළඟට සිදුවිය හැකි මුළු අවස්ථා ගන්න කිව්වම අපිට ඒ ධාතු කැටෙන් ඉලක්කම් 6ක් ලැබෙන්න පුළුවන්. ඒකින්ද එතනදී n බවට පත් වෙන්නේ 6. ඒකින්ද අපි මේ සම්භාවිතාවයේ සුළු කරාම අපිට භාගය කියන උත්තරය හම්බ වෙනවා. හරි. උතනින් එහාට අපි සම්භාවිතාවයේ පාඩමේ ඉස්සරහට යනකොට සම්භාවිතාවයේ පාඩමට අදාළ මූලික වචන කීපයක්, මූලික අර්ථ දැක්වීම් ටිකක් අපි ඉගෙන ගන්න ඕනේ. ඒ අතරින් මුලින්ම අපි ඉගෙන ගන්නේ නියැදි අවකාශය කියන වචනේ. මේ නියැදි අවකාශය කියන එක අපි සංකේතවත් කරනවා ඉංග්‍රීසි හොඩියේ කැපිටල් S අකුරෙන්. එහෙම නැත්නම් මෙන්න මේ ග්‍රීක අක්ෂරයෙන්. හරි. මේ දෙකෙන් අපි සංකේතවත් කරන්නේ නියැදි අවකාශය කියන එක. එතකොට අපි බලමු මොකද්ද නියැදි අවකාශය කියන්නේ කියලා. නියැදි අවකාශය කියලා කියන්නේ මොකක් හරි සිදුවීම් දාමයක් වෙනකොට අපිට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල සියල්ල අන්තර්ගත කරලා අපි ලියන කුලකය අපි අර්ථ දක්වනවා නියැදි අවකාශය කියලා. එතකොට මෙතනදී අපි වැඩිපුර දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ නියැදි අවකාශයේ සම්භාවිතාවය කියන එක. නියැදි අවකාශයේ සම්භාවිතාවය කියන එක හැම වෙලාවකදීම එකට සමාන වෙනවා. මොකද නියැදි අවකාශයේදී නියැදි අවකාශයේ සිදුවිය හැකි අවස්ථා ගන්න මුළු අවස්ථා ගන්නට සමාන වෙලා ඒකත් n බවට පත් වෙලා n බෙදීම n එකක් බවට පත් වෙනවා. මේක මේ පාඩම් පුරාවටම අපිට යොදා ගන්න වෙන ප්‍රතිඵලයක්. හරි. ඔතනින් එහාට ඊළඟට අපි ඉගෙන ගන්න ඕනේ අනුපූරකය කියන සිද්ධිය. අනුපූරකය එහෙම නැත්නම් අනුපූරක සිද්ධිය කියලා කියන එක අපි ඒ සිද්ධියේ අනුපූරකය සංකේතවත් කරන්නේ එක්ක a' ගෙන් එහෙම නැත්නම් a භාගයෙන්. එහෙනම් අපි බලමු මේ ඒ සිද්ධිය අනුපූරකය කියන්නේ මොකක්ද කියලා. ඒ සිද්ධිය අනුපූරකය කියලා කියන්නේ ඒ අපි සලකන ලබන සිද්ධිය සිදු නොවීම කියන එක. ඒ කියන්නේ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් පාසලක අහඹු ලෙස තෝරා ගන්නා ළමයෙකු පිරිමි සිසුවෙකු වීම කියන එක මම ඒ සිද්ධිය වශයෙන් සැලකුවොත් ඒ ශිෂ්‍යයා ගැහැණු සිසුවෙකු වීම කියන එක අපිට හඳුන්වන්න පුළුවන් ඒ සිද්ධිය අනුපූරකය කියලා. ඒ කියන්නේ අපි සලකන ලබන ඕනෑම සිද්ධියක් ඒක සිද්ධ නොවීම කියන එක අපි එම සිද්ධිය අනුපූරකයේ වශයෙන් හඳුන්වනවා. හරි. ඊළඟට අපි ඉගෙන ගන්න ඕනේ සමසේ භව්‍ය සිද්ධි කියන වචනේ. මේක ඇත්තටම සම්භාවිතාවයේ ගැටලු පුරාවට අපිට හම්බෙන වචනයක්. සමසේ භව්‍ය සිද්ධි කියලා කියන්නේ සිදුවීමට සමාන සම්භාවිතාවයක් ඇති සිද්ධි. ඒ කියන්නේ මොකක් හරි ගානක සිද්ධ වෙන සිදුවීම් කීපයක් දීලා අපිට කිව්වොත් මේවා සමසේ භව්‍ය සිද්ධි කියලා. ඕගොල්ලන්ට හැම සිද්ධයක්ම සිද්ධ වීමේ සම්භාවිතාවය එකම වීජීය පදයකින් අර්ථ දක්ව ගන්න පුළුවන්.
එකම වීජීය පදයක් දාලා අර්ථ දක්වගෙන ඒ ගාන හදන්න පුළුවන්. ඒ වචනෙන් කියවෙන්නේ ඒ හැම සිද්ධියක්ම සිද්ධ වෙන්න එක හා සමාන සම්භාවිතාවයක් තියෙනවයි කියන එක. හරි. ඊට පස්සේ අවසාන වශයෙන් අපි මේ අර්ථ දැක්වීම වල ඉගෙන ගන්න ඕනේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි කියන එක. හරි. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි කියන එක තමයි අපි ඉගෙන ගන්න යන්නේ. මේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි කියලා අපි හඳුන්වන්නේ එකට සිද්ධ නොවන සිද්ධි. හරි. එකට සිද්ධ නොවන සිද්ධි. ඒ කියන්නේ ඕගොල්ලෝ සාමාන්‍ය පෙළ කාලේ කුලක අංකන ඉගෙනගෙන තියෙනවා. ඕගොල්ලෝ දන්නවා ඒ ඡේදන B කියලා කියන්නේ A හා B කියන සිද්ධි දෙකම එකට සිද්ධ වෙන අවස්ථාව තමයි ඒ ඡේදන B කියලා කියන්නේ. මේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරය කියන සිද්ධි කොයි වෙලාවකවත් එකට සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒවයි ඒ ඡේදන B කියන කුලකය සමාන වෙනවා මෙන්න මේ විදිහට ශූන්‍යයකට. ඒ කියන්නේ මෙන්න මේ සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය සමාන වෙනවා බිඳුවට. හරි. ඔන්න ඔය විදිහට පවතින සිද්ධි අපි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි කියලා හඳුන්වනවා. එතකොට මේ જાතිය සිද්ධි වල තව වැදගත් ප්‍රතිඵලයක් තියෙනවා. ඒ තමයි මේ වගේ සිද්ධි අපි වෙන් රූප සටහනක නිරූපණය කරොත් ඒ සිද්ධි මෙන්න මේ වගේ තමයි නිරූපණය වෙන්නේ. ඡේදනයක් නැහැ. හරි. මෙතන ඕගොල්ලන්ට පේනවා මට n a මේල b කියන එක. හරි. ඒ කියන්නේ a මේල b කියන සිද්ධියේ අවයව ගාන ලියන්න පුළුවන් na ධන nb කියලා. ඒකට හේතුව මේ සිද්ධි දෙක කොයි වෙලේකවත් එකට සිද්ධ වෙන්නේ නැහැ. හැම වෙලාවකම මේ සිද්ධි දෙක වෙන්න පිටින හින්දා මට මේ මේලය මෙහෙම කඩලා ලියා ගන්න පුළුවන්. ඊළඟට මම මේ හැම පැත්තම බෙදුවොත් අපේ නියදි අවකාශයේ තියෙන මුළු සිද්ධි ගාන. හරි. මෙතනදී මට ලැබෙන වැදගත් ප්‍රතිඵලයක් ඒ තමයි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වන සිද්ධි දෙකක නෙමෙයි මේක ඕනම ගානකට සත්‍යයි ඕනම සිද්ධි ගානක මේලේ සම්භාවිතාවය කියන එක මට ලබා ගන්න පුළුවන් බොහොම පැහැදිලිව ඒවයි සම්භාවිතා වෙන වෙනම එකතු කළා. මේක අපිට නිතර පාවිච්චි කරන්න වෙනවා ඕනෙම ගානක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි දෙකක් අපිට හම්බුනොත් ඒවයි මේලේ සම්භාවිතාවය අපිට කෙලින්ම වෙන වෙනම සම්භාවිතාව වල එකතුවෙන් ගන්න පුළුවන් ඕනම අවස්ථා ගානකට මේක සත්‍යයි. ඊළඟට මොකක් හරි ගානක අපිට සිදුවීමක් දීලා ඒ සිදුවීම අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියලා පෙන්වන්න කියලා කිව්වොත් ඕගොල්ලෝ පෙන්වන්න ඕනේ P A ඡේදන B බිඳුවට සමානයි කියලා. එහෙම පෙන්නුවට පස්සේ ඔයගොල්ලන්ට කියන්න පුළුවන් ඒ කියන සිද්ධි දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියලා. ඊළඟට අපි අවධානය දෙන්න ඕනේ කුලක අංකණයෙන් සිද්ධි නිරූපණය ගැන. මොකද මේ පාඩම් පුරාවට සම්භාවිතාවෙන් ගණන් හදද්දී අපිට සිද්ධි කුලක අංකණයෙන් නිරූපණය කරන්න වෙනවා. ඒ කියන්නේ එදිනදා ජීවිතේ උදාහරණයක් ගානක් විදියට දුන්නම ඒ කියන්නේ පාසලක ළමයි ක්‍රීඩා කරන විදිය ඔන්න ඔය වගේ මොකක් හරි එකක් දුන්නම ඒ කියන සිද්ධි කුලක අංකණයෙන් ඒ සිංහල වචන ටික කුලක අංකණයට පෙරලා ගන්න අපි ඉගෙනගෙන තියෙන්න ඕනේ. හරි. මේක පැටලුනොත් ගානේ අහන උත්තරේ අනිවාර්යෙන් අපිට වරදිනවා. ඒක හින්දා මෙන්න මේ කියන සිද්ධි කුලක අංකණයෙන් ලියන විදිය අපි බලමු. මුලින්ම ඒ සිද්ධිය සිදුවීම කියන එක. ඒ සිද්ධිය සිදුවීම කියන එක අපි කුලක අංකණයෙන් ලියන්නේ A කියලා. මොකද මෙතනදී අනෙක් සිද්ධි සිද්ධ වෙනවද සිද්ධ නොවෙනවද ඒක අදාළ නැහැ. ඒ සිද්ධි එක හරි නැතුව හරි ඒ සිද්ධිය සිදුවීම කියන එක විතරයි මේ වචනේ ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ B සිද්ධිය සිදුවීම කිව්වොත් අපි ඒක ලියන්නේ B කියලා. ඊට පස්සේ A හා B යන දෙකම සිද්ධ වීම කිව්වොත් එතන මේ දෙකම එකවර සිද්ධ වෙන්න ඕනේ. ඒක අපි දන්නවා සාමාන්‍ය පෙළ දැනුමින් ඒ වගේ එකක් අපි අර්ථ නිරූපණය කරන්නේ ඡේදනයෙන් කියලා. මේ ලකුණෙන් කියන්නේ ඡේදනය. ඒ ඡේදන B කියන එකෙන් තමයි අපි ඒක නිරූපණය කරන්නේ. ඊළඟට අපිට ගානකදී කිව්වොත් A හා B ගෙන් එකක් හෝ සිද්ධ වීම කියලා. A හා B ගෙන් එකක් හෝ සිද්ධ වීම කියලා කිව්වොත් ඒක අපි නිරූපණය කරන්නේ මේලයෙන්. හරි? මේ කුලක අංකණයට කියන්නේ මේලය කියලා. ඒ මේල B කියන එකෙන් තමයි ඒක නිරූපණය කරන්නේ. ඊළඟට අපිට ගණන් වල හම්බෙන්න පුළුවන් ඒ පමණක් සිද්ධ වීම කියන අවස්ථාව. ඒ පමණක් සිද්ධ වීම. මේකෙන් කියවෙන්නේ මේ වගේ අවස්ථාවකදී ඒ පමණක් සිද්ධ වීම කියලා කියන්නේ මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස තමයි ඒ පමණක් සිද්ධ වීම කියලා අපි අර්ථ දක්වන්නේ. මෙන්න මේ කොටස. ඒ කියන්නේ ඒ සිද්ධ වෙන්න ඕනේ ඒත් එක්කම B සිද්ධ නොවෙන්න ඕනේ. මේක අපි කුලක අංකණයෙන් ලියන්නේ ඒ ඡේදන B ඩෑෂ් කියලා. හරි? ඒ ඡේදන B ඩෑෂ්. ඒ කියන්නේ A සහ B සිදු නොවීම කියන කුලකේ තියෙන්නේ. ඒ දෙකේ ඡේදනයෙන් තමයි අපිට මේ කියන කොටස හම්බෙන්නේ. ඊළඟට B පමණක් සිද්ධ වීම කිව්වොත් ඒක අපි ලියන්නේ B ඡේදන A ඩෑෂ් කියලා. හරි? ඊට පස්සේ අපිට ගණන් වලදී හම්බෙනවා
එක සිද්ධියක් පමණක් සිද්ධ වීම. මෙතන අපිට විශේෂණය කරලා කියන්නේ Aද සිද්ධ වෙන්නේ Bද කියලා එක් සිද්ධියක් පමණක් සිද්ධ වීම. මේක අපි ලියන්නේ මෙන්න මෙහෙම. A සිද්ධිය පමණක් සිද්ධ වීම හෝ B සිද්ධිය පමණක් සිද්ධ වීම කියන මේ දෙකේ මේලෙන් තමයි අපි ඔන්න ඔය කියන සිද්ධිය අර්ථ දක්වන්නේ. ඒ කියන්නේ මෙන්න මේ මැද කැලේ අයින් කරාම මේ ඉතුරු කොටස් දෙක ගැන තමයි ඔය කතා කරන්නේ. ඊට පස්සේ අවසාන වශයෙන් අපිට ගණන් වල කියනවා එක් සිද්ධියක්වත් සිදු නොවීම කියලා. ඒ කියන අවස්ථාව අපි නිරූපණය කරන්නේ මෙන්න මෙහෙමයි. එක් සිද්ධියක්වත් සිදු නොවීම කියන්නේ A' ඡේදන B'. හරි? A' කියලා කියන්නේ A හැරුණම මේ එළියේ තියෙන ඉතුරු කොටස B ගේ මේ කැලලත් අඩංගුව ඊට පස්සේ B පමණක් B සිදු නොවීම කියද්දී A ගේ මේ කොටස අඩංගු නැතුව ඉතුරු කැලල ඒ දෙකේ ඡේදනය ගත්තම අපිට මෙන්න මේ කියන පරාසය ලැබෙනවා. හරි. ඒ වගේම මේක ලියන්න තව විදියක් තියෙනවා. ඒ තමයි A මේල B වල අනුපූරකය. හරි. ඒ මේල B කියන්නේ මේ මම අඳුරු කරලා නැති කොටස ඒ කොටසේ අනුපූරකයේ විදිහටත් අපිට එක සිද්ධියක්වත් සිදු නොවීම කියන එක ලියන්න පුළුවන්. ඊළඟට මේක සිද්ධි තුනක් තියෙන අවස්ථාවකට ආවත් ඔය වගේමයි සිද්ධි තුනම සිද්ධ වීම කිව්වොත් ඒකෙන් අපිට කියන්නේ මේ විදිහට ඡේදනය ඊට පස්සේ සිද්ධි තුනෙන් එකක් හරි සිදුවීම කියන්නේ ඔය වගේ තුනේම මේලය. ඒ වගේම ඒ පමණක් සිද්ධ වීම කිව්වොත් එතනදි කියන්නේ ඒ ඡේදන B' ඡේදන C' කියන එක. හරි. තව අපිට උතන්දි ලැබෙන්න පුළුවන් A හා B පමණක් සිදුවීම කියලා. පමණක් කියන වචනේදී C සිද්ධ නොවීම කියන එක ඒ වචනේ ඇතුලේ තියෙනවා. ඒක අපි ලියන්නේ A ඡේදන B ඡේදන C' කියලා. ඊළඟට එක් සිද්ධියක් පමණක් සිද්ධ වීම කිව්වොත් මේ විදිහට අපි අවස්ථා තුනටම ලියලා ඒ තුනේ මේලය සලකන්න ඕනේ. එතකොට මේ සම්භාවිතා ගැටලු වල අපිට සිංහලෙන් කියන දේවල් මේ කුලක අංකණයෙන් ලියාගන්න එක අනිවාර්යෙන් වැදගත්. ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් යෙදීම කියලා කිව්වොත් ඔයගොල්ලෝ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීම A කියලා අර්ථ දක්වනවා නම් ඒක මේ විදිහට ලියාගන්න ඔයගොල්ලෝ පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ අපි දන්න සුළු කිරීම පාවිච්චි කරලා මෙන්න මේ කියලා ලියාගත්ත කුලකයේ සම්භාවිතාව ලියාගන්න එක. අර සාමාන්‍ය සිද්ධිය හරියට ගලපලා මේ අංකණයට ගැනීම වැදගත්. ඒක හින්දා මම අර කිව්ව වචන ටික ගැන ඒක පමණක් සිදුවීම හෝ ඒ වගේම ඒ දෙකම සිදුවීම මෙන්න මේ වගේ වචන මේ පාඩම් පුරාටම වැදගත්. හරි. එතනින් එහාට අපිට දැන් තියෙනවා සම්භාවිතාවයේ ගැටලු විසඳන්න අපි මූලිකව පාවිච්චි කරන සම්බන්ධතා ටික ඉගෙන ගන්න. ඒ සම්භාවිතා ඉගෙන ගද්දී මුලින්ම අපි ඉගෙන ගන්න ඕනේ කුලක සම්බන්ධ සුළු කිරීම කීපයක්. ඒ මොකද මේ පාඩමේ කුලකත් එක්ක සම්බන්ධයි අපි කුලක ඇසුරෙන් තමයි සිද්ධි ලියාගන්නේ. ඒක හින්දා සාමාන්‍යයෙන් කුලක ඇසුරෙන් අපි කරන සුළු කිරීමුත් මේ පාඩමේදී අපිට වැදගත් වෙනවා ගැටලු විසඳන්න. ඒවයි මුලින්ම අපි ඉගෙන ගන්න ඕනේ සංඝටනය කියන කොටස. සංඝටනය. සංඝටනයේදී අපිට කියනවා A ඡේදන B ඡේදන C කියන සිද්ධිය සමානයි කියලා. A ඡේදන B කියන සිද්ධියත් එක්ක C ගේ ඡේදනයට. ඒ කියන්නේ මේකේ සරල අදහස මේකයි. ඕගොල්ලන්ට A ඡේදන B ඡේදන C කියලා සිද්ධියක් හම්බුනොත් A ඡේදන B ඡේදන C කියලා සිද්ධියක් හම්බුනොත් ඒ කියන සිද්ධිය ඕගොල්ලන්ට දකින්න පුළුවන්. ඒ කියන්නේ මෙයා සමානයි කියන එක ඔය වටින් කියන්නේ මෙන්න මෙයාට. හරි. මේක අපිට වැදගත් වෙන්නේ මේකෙන් අනිත් පැත්තට යන්න. මේ වගේ සිද්ධියක් හම්බුනාම ඕගොල්ලෝ සිද්ධි තුනකට අදාළව කිසිම සුළු කිරීමක් කරන්න දන්නේ නැහැ. එහෙම වුණාම ඕගොල්ලන්ට කඩා ගන්න වෙනවා. සිද්ධි දෙකක් එක සිද්ධියක් විදිහට දැකලා මේ විදිහට සිද්ධි දෙකකට කොටු කරගන්න වෙනවා. එහෙම කරගත්තොත් එතනින් එහාට ඕගොල්ලන්ට ලේසියෙන්ම මොකක් හරි සුළු කිරීමකට යන්න පුළුවන්. එතකොට ඒක ඕගොල්ලන්ට කැමති විදිහකට කරන්න පුළුවන් කියන එක තමයි මේකෙන් කියන්නේ. ඒ කියන්නේ A ඡේදන B තනි සිද්ධියක් විදිහට දැකලා C එක්ක ඡේදනය ගත්තත් ඒකම B ඡේදන C මුලින් අරගෙන ගත්තත් ඒ දෙකෙන්ම කිසිම වැරැද්දක් වෙන්නේ නැහැ. සමාන උත්තර ලැබෙනවා කියලා මේ ප්‍රතිඵලයෙන් කියනවා. මේක ඔය විදිහටම මේලයටත් සත්‍යයි. A මේල B මේල C කියන එකේනා ඔය වගේම සමාන වෙනවා A මේල B මේල C ට. හරි. ඊළඟට අපිට තියෙනවා විඝටනය කියන කොටස. විඝටනය කියන කොටසේදී අපිට කියන්නේ මෙන්න මෙහෙම A මේල B ඡේදන C වගේ අවස්ථාවක් අපි දැක්කොත් හරි. මෙතන අපිට වරහන නැතුව කොහොමත්ම ලියන්න බෑ. මොකද මෙතන තියෙන්නේ මේලයක්, මෙතන තියෙන්නේ ඡේදනයක්. එතකොට වරහන නැතුව මේ ප්‍රකාශනය ලිව්වොත් ඒ ප්‍රකාශනය අනිවාර්යයෙන්ම වැරදි. ඒක හින්දා මේක අපිට මුලින් කියන්න ඕනේ මේ දෙන්නගේ ඡේදනය අරගෙන ඊට පස්සේ මේලය ගන්න කියලා. මෙතන වරහන් කරොත් කියවෙන්නේ වෙන කතාවක්.
එතකොට මේ වගේ අවස්ථාවක් දැක්කොත් අර අපි සාමාන්‍ය ගණිතයේදී වරහන් සුළු කිරීමක් කරනවා වගේ මේ මේලය අපිට මේ දෙන්නට පොදු කරලා දෙන්න පුළුවන්. ඒක අපි කරන්නේ මෙහෙමයි. මෙන්න මේ විදිහට. A සහ පළවෙනියගේ මේලය ගන්නවා. මේ දෙන්න පළවෙනි සිද්ධිය විදිහට ගන්නවා. ඊළඟට මේ දෙන්න මැද තියෙන ඡේදනයේ හින්දා ඡේදනයක් එනවා. ඊළඟට අනිත් දෙන්නගේ මේලය අපි සලකනවා. ඔන්න ඔය විදිහට අපිට ලියා ගන්න පුළුවන්. ඊළඟට මෙතන ඡේදනයේ තිබිලා මෙතන මේලේ තිබ්බත් ඔය විදිහටම අපිට සුළු කිරීම කරගන්න පුළුවන්. හරි. මේක අපිට වැදගත් මෙතනින් මෙතෙන්ට යන්න වගේම ගානක අපිට ලොකු කුලකයක් තියෙන ප්‍රතිඵලයක් දීලා සම්භාවිතාවය ඇහුවොත් ඒක සුළු කරගන්න අනිත් පැත්තට එන්නත් මේක වැදගත්. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැක්කොත් මේ සිද්ධි දෙක ඇතුලේ මේ වගේ පොදු එක්කෙනෙක් ඉන්නවා කියලා. මේ පොදු එක්කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලන්ට එයාව එළියට ගන්න පුළුවන්. එයාව එළියට ඇදලා ඊට පස්සේ එයා අනිත් දෙන්නත් එක්කම සිදු කරන කුලක කර්මයේ මැදට ඇවිල්ලා ඊළඟට මේ කුලක කර්මය එනවා වරහන් ඇතුළට. මෙතනින් මේ පැත්තට යන එකත් අපිට ගණන් වලදී නිතර පාවිච්චි වෙනවා. හරි. ඔය දෙකට පස්සේ අපිට අවසානයේ ඉගෙන ගන්න තියෙන අනුපූරක සම්බන්ධ ප්‍රතිඵලය. ඒකට අපි කියනවා මෝගන් නීතිය කියලා. මෝගන් නීතියේදී අපි ඉගෙන ගන්නවා A' ඡේදන B' කියන එක්කෙනා. A' ඡේදන B'. මේක අපි පොඩ්ඩක් නිරූපණය කරලා බලමු. මේකෙන් කියවෙන්නේ කවුද කියන එක. එතකොට මෙන්න මේ කිව්ව අවස්ථාව අපි වෙන් රූප සටහනකින් බැලුවොත් Aගේ අනුපූරකයේ Bගේ අනුපූරකයේ ඡේදනය කියලා කියන්නේ මෙන්න මම මේ අඳුරු කරලා තියෙන කොටස. මේකෙන් නිරූපණය වෙන්නේ මේ දෙන්නගේ අනුපූරකවල ඡේදනය. ඕගොල්ලන්ට පේන්න ඕනේ මේක සමානයි කියලා මෙන්න මේ A මේල B කියන කුලකයේ අනුපූරකයට. මේක මේ රූපෙන් දැකලා තේරුම් ගන්න මේ අනුපූරකවල ඡේදනය මේලේ අනුපූරකයටත් සමානයි. මේ දෙන්නගේ මේලේ අනුපූරකයත් ඔය විදිහටමයි අපි නිරූපණය කරන්නේ. හරි. ඊළඟට අපි සැලකුවොත් A' සහ B' ගේ මේලය කියන එක. ඒක නිරූපණය වෙනවා මෙන්න මේ මැද චූටි රවුම නැතුව. ඉතුරු මම මේ අඳුරු කරපු කොටසෙන් අපිට A' මේල B' කියන එක නිරූපණය වෙනවා. ඕගොල්ලන්ට පේන්න ඕනේ මෙතන අඳුරු වෙලා නැත්තේ මෙන්න මේ A හා B ගේ ඡේදනය කියන එක. ඒක හින්දා මේක අපිට ලියන්න පුළුවන් A හා B ගේ ඡේදනයේ අනුපූරකය කියලා. හරි. මේක තමයි අපි මෝගන් නීතිය කියලා හඳුන්වන්නේ. මේක ඔයගොල්ලෝ සරලව මතක තියාගන්න. ගානක අනුපූරක දෙකක ඡේදනය හරි මේලය හරි තිබ්බොත් ඕගොල්ලන්ට අනුපූරකයේ එළියට අරගෙන ලියන්න පුළුවන්. මැද්දේ තියෙන කුලක කර්මය මාරු වෙනවා. එහෙම මතක තියාගන්න රටාවක් විදියට අනුපූරක දෙකක ඡේදනය හරි මේලය හරි හම්බුනොත් අනුපූරකයේ එළියට ගන්න පුළුවන්. හැබැයි මැද්දේ තියෙන කුලක කර්මය මාරු වෙනවා. හරි. මේක අපිට සිද්ධි තුනකට උනත් ලියන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් ඕගොල්ලන්ට ගානකදී හම්බුනොත් ඕගොල්ලන්ට මේක ලියා ගන්න පුළුවන් A මේල B මේල C වල අනුපූරකය කියලා. මේක ඡේදනයට වගේම මේලයටත් සත්‍යයි. ඕනම සිද්ධි ගානක් නිරූපණය වෙනකොට ඕගොල්ලන්ට ඒක මේ විදිහට ලියා ගන්න පුළුවන්. එතනින් එහාට සම්භාවිතාවේ පාඩමේ තව විශේෂ සම්බන්ධතා කීපයකුත් අපි ඉගෙන ගන්න ඕනේ. අපි ඒවා ගොඩනගෙන විදිහින් ඉඳලා බලමු. මුලින්ම ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ A මේල A' කියන අවස්ථාව සමාන වෙනවා නියදී අවකාශයට කියලා. මොකද අපි රූප සටහනකින් බැලුවොත් අපි වඩා පැහැදිලි අවස්ථා දෙකක් තියෙන එකක් ගමු. මෙතන A කියන්නේ මේ රවුම ඇතුලේ තියෙන ටික, A' කියන්නේ ඒකෙන් එපිට තියෙන ඔක්කොම. දෙකේ මේලේ සැලකුවම අපිට අනිවාර්යයෙන්ම නියදී අවකාශයේම ආවරණය වෙනවා. ඊළඟට මේ කියන කුලක දෙකේ මම සම්භාවිතාවය ගන්නවා දෙපැත්තෙම. එතකොට මට එනවා PA මේල A' සමානයි නියදී අවකාශයේ සම්භාවිතාවය. අපි ඉගෙන ගත්තා නියදී අවකාශයේ සම්භාවිතාවය 1යි කියලා. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ බලන්න මේ A සහ A' කියන කුලක දෙකට කොයි වෙලේකවත් ඡේදනයක් පවතින්නේ නැහැ. ඒ කියන්නේ මේ දෙකම එකට සිද්ධ වෙන්න බෑ. ඒවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. එතකොට අපි ටිකකට කලින් ඉගෙන ගත්තා ඒ වගේ සිද්ධි වල සම්භාවිතාවය, ඒ කියන්නේ මේලේ සම්භාවිතාවය අපිට වෙන වෙනම සම්භාවිතාවල එකතුව කියලා ගන්න පුළුවන්. ඒක හින්දා මේක සමානයි මේ දෙන්නගේ සම්භාවිතාවල එකතුවට. ඕකෙන් අපිට වැදගත් ප්‍රතිඵලයක් හම්බ වෙනවා. මේක අපි මතක තියාගන්න මෙන්න මේ විදිහට. PA' සමානයි 1 ඍණ PA කියලා තමයි අපි මේක මතක තියාගන්නේ. ඒ කියන්නේ අපිට ඕනෑම සිද්ධියක් දීපු වෙලාවක ඒකේ අනුපූරකයේ සම්භාවිතාවය අපිට ගන්න පුළුවන්. ඒ සිද්ධියේ සම්භාවිතාවය එකෙන් අඩු කළා. ඒ කියන්නේ අර කලින් කිව්වා වගේ පාසලක පිළිමි ළමෙක් සිටීමේ සම්භාවිතාවය 5න් 3 නම් ගැහැණු ළමෙක් සිටීමේ සම්භාවිතාවය කෙලින්ම අපිට 5න් 2යි කියලා ගානේදී පාවිච්චියට ගන්න පුළුවන්. හරි. එතනින් එහාට ඊළඟට අපිට තියෙනවා ඊළඟ වැදගත් ප්‍රතිඵලය. අපි සම්බන්ධයක් ගොඩනගා ගන්නවා A මේල Bට. හරි. A මේල Bට.
අපි මුලින්ම කුලකයක් ඇසුරෙන් මේ A මේල B කියන කුලකය ලියලා ඊට පස්සේ දෙපැත්තෙම සම්භාවිතාවය ගන්න එක කරන්නේ. අපි සම්භාවිතාවයෙන්ම කෙලින්ම බලමු. A මේල B කියන සිද්ධියේ සම්භාවිතාවය. මම මේ කියන කුලකය ලබා ගන්න හිතාගෙන A කුලකයේ සම්භාවිතාවයේ B කුලකයේ සම්භාවිතාවයේ එකතුව බලනවා. හරි. මෙතන මම A කුලකයට B කුලකයේ එකතු කරද්දී ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ A පමණක් ඉන්න කොටසයි B පමණක් ඉන්න කොටසයි එකපාර ගන්න එකතු වෙද්දී මේ අවස්ථා දෙකෙන්ම ඡේදනයේ දෙපාරක් එකතු වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රකාශනයේ ඇතුලේ මේලය වගේම වැඩිපුර තව ඡේදනයේ තව එකපාරක් එකතු වෙලා තියෙනවා. ඒක හින්දා මේකේ දෙපැත්ත සමාන කරගන්න මම මේකෙන් අඩු කරනවා PA ඡේදන B කියන එක. මෙන්න මේක අපිට ඊළඟට හම්බෙන වැදගත් ප්‍රතිඵලයක්. අපිට A මේල B කියන එක කෙලින්ම ලියන්න පුළුවන්. ඕගොල්ලෝ මේක මතක තියාගන්න විශේෂ උත්සාහයක් දරන්න එපා. කෙලින්ම අර මම කිව්වා වගේ හිතින් හිතලා මේක ගන්න බලන්න. A කියන කුලකයට B කියන කුලකයේ සම්භාවිතාවය එකතු කරලා අපි එකෙන් අඩු කරනවා A ඡේදන B ගේ සම්භාවිතාවය. ඊට පස්සේ මේක අපිට මෙයා භුක්ත කළත් සමීකරණය ලියා ගන්න පුළුවන්. ඕගොල්ලෝ ඒක ලියා ගන්න P A ඡේදන B කියන එක සමානයි PA ධන PB ඍණ PA මේල Bට. හරි. ඔතනින් පස්සේ අපි දැන් සම්බන්ධතා දෙකක් ඉගෙන ගත්තා. ඊළඟට අපිට ඊළඟ අවසන් සම්බන්ධ ඉගෙන ගත්තට පස්සේ ගණන් වලට යන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්න යන්නේ මෙන්න මේ වගේ වැඩක්. ඒ ඡේදන B සහ ඒ ඡේදන B dash කියන කුලක දෙකේ මේලය මම සැලකුවොත් මේක සමාන වෙනවා A කියන කුලකයට. හරි? ඔයගොල්ලෝ වෙන රූප සටහනකින් හිතන්න. මේ තියෙන්නේ A ඡේදන B කියන එක. Bටත් අයිති Aටත් අයිති කොටස. මේ තියෙන්නේ Bට අයිති නැති සහ Aට අයිති කොටස. ඒ දෙකේ මේලය ගත්තම අනිවාර්යෙන් A කියන කුලකය ලැබෙන්න ඕනේ. හරි? මෙන්න මේකේ මම දෙපැත්තේ සම්භාවිතා ගන්නවා. සම්භාවිතා ගද්දි මම කෙලින්ම ලියන්නම්. ඔයගොල්ලෝ පියවර දෙකකට ලියා ගන්න. මම කෙලින්ම ලියන්නම්. මෙයාගේ සම්භාවිතාවයේ සැලකුවම ඔයගොල්ලෝ පේන්න ඕනේ මේ ලියලා තියෙන කුලක දෙක බහිෂ්කාර කුලක දෙකක් මේ. මේ මම සලකපු අවස්ථා දෙකට ඡේදනයක් නැහැ. ඒ දෙක වෙනම් පවතින්නේ. මේ කොටසයි මේ කොටසයි. ඒක හින්දා මම මේකට සම්භාවිතා ගද්දි මට මේක ලියා ගන්න පුළුවන් PA ඡේදන B ධන P A ඡේදන B dash කියලා. හරි? මේක සමාන වෙනවා PA ට. මේක අපි මතක තියාගන්න. මේක අපි ඇත්තටම පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ කුලකයක් හම්බුනොත් උත්තරයට යන්න. ඒක හින්දා මෙන්න මේ වගේ කුලකයක් ලැබුණම අපි මේක ලියනවා PA ඍණ PA ඡේදන B කියලා. හරි? ඕගොල්ලෝ මේ ගොඩනැගීම් මතක තියාගන්න මේක විභාගෙදී අහන්න පුළුවන්. ඊට අමතරව මේක රටාවකින් මතක තියාගන්න. ඒ ඡේදන B dash වගේ එකක් හම්බුනොත් ඕගොල්ලෝ කරන්නේ මුලින්ම අනුපූරකයේ රහිත කෙනාව සලකනවා. මේ අනුපූරකයක් රහිත කෙනාව සලකලා එයාගෙන් ඡේදනය අඩු කරනවා. ඔයගොල්ලෝ පේන්න ඕනේ අපිට අවශ්‍ය කුලකය ලැබෙනවා කියලා. හරි? ඒක හොඳට මේ රූපෙන් බලලා තේරුම් ගන්න. මේ අනුපූරකයක් නැති කෙනා තමයි. මේක මාරු වෙලා තිබ්බත් ඒ කියන්නේ B dash ඡේදන A තිබ්බත් අනුපූරකයේ රහිත කෙනාව අල්ල ගන්නවා. එයාගෙන් දෙන්නගේ ඡේදනය අඩු කරපු ගමන් ඔයාලට මේ ප්‍රතිඵලය ලැබෙනවා. හරි. ඔය ටික තමයි සම්භාවිතාවයේ සම්බන්ධ මූලිකම සම්බන්ධතා ටික විදිහට අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟට අපි ගානකට යමු වෙමු. මේ වීඩියෝ එකේදී අපි හදන ගණන් ඕගොල්ලෝ වීඩියෝ එකේ කියන ගාන ලියාගෙන ඊට පස්සේ වීඩියෝ එක නවත්තලා ඕගොල්ලෝ ඒ ගාන උත්සාහ කරලා ආයෙත් වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මොකද එහෙම කරොත් මේ ගානේ කියන මේ වීඩියෝ එකේ කියන ගණන් වල ඕගොල්ලොන්ට කියන්න හදන අදහස් ටික මුලින්ම ඕගොල්ලන්ට තේරෙනවා. ඒක හින්දා ගාන උත්සාහ කරලා ගාන ඕගොල්ලෝ විසඳගත්තට පස්සේ හරි එහෙම නැත්නම් ගාන එක තැනකින් හිර වුණාට පස්සේ හරි ආයෙ ගානට එකතු වෙන්න. එහෙම වුණොත් මේවා ඕගොල්ලොන්ට එකපාරින්ම මතකයක් බවට පත් කරගන්නත් පුළුවන්. හරි. එහෙනම් මේ ගානත් එක්ක අපි බලමු. ළමුන් 100ක කණ්ඩායමකින් 40 දෙනෙකුට රතු සෙරෙප්පුද 25 දෙනෙකුට කළු සෙරෙප්පුද ඇත. 50 දෙනෙකු ළඟ වර්ණ දෙකෙන් එක වර්ගයක සෙරෙප්පු හෝ පවතී. අහඹු ලෙස තෝරාගත් ළමයෙකුට රෝමිලක්කම් 1 රතු හා කළු සෙරෙප්පු තිබීමේ සම්භාවිතාවය 2 රතු සෙරෙප්පු පමණක් තිබීමේ සම්භාවිතාවය 3 එක් වර්ගයක සෙරෙප්පු පමණක් තිබීමේ සම්භාවිතාවය සොයන්න.
ගාන උත්සාහ කරලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. හරි. මේ වගේ ගානක් හම්බුනාම දැන් මේ ගාන හිතන විදිහේ ඉඳලා ඔයගොල්ලන්ට කියන්න යන්නේ මේ වගේ සිංහල වචනෙන් ඔයගොල්ලන්ට ගානක් දුන්නම ඒ ගානේ කියන සිද්ධි මුලින්ම ඔයගොල්ලෝ කුලක අංකණයට ගන්න ඕනේ. ඒක තමයි ගානේ පළවෙනි පියවර. ඒක කරන්න ඔයගොල්ලෝ මේකේ කියන සිද්ධි වලට මුලින් මොකක් හරි අංකණයක් දාගන්න. මේකේ කියනවානේ රතු සෙරෙප්පු තිබීමක් ගැන මම R කියලා ගන්නවා. රතු සෙරෙප්පු තිබීම. ඊට පස්සේ මම B කියලා ගන්නවා කළු සෙරෙප්පු තිබීම. මුලින්ම ගානේ මේක ලියන්න. හරි? ගානේ තියෙන්නේ මේ ගණන් හරි සරලයි කියලා මම කිව්වා. මේ ගානේ මෙච්චරමයි තියෙන්නේ. ගානේ කියන කතාව කුලක අංකණයට දාගන්න ඕනේ මුලින්ම. හරි? ඊට පස්සේ ගානේ දීලා තියෙන දත්ත ටික කුලක ඇසුරෙන් ලියා ගන්න. හරිද? මෙතන මුලින්ම අපිට කියනවා ඉන්න ළමයි ගාන 100යි කියලා. ඒකෙන් කියවෙන්නේ නියදී අවකාශයේ මුළු අවයව ගාන 100යි කියන එක. ඊට පස්සේ අපිට කියනවා මේකෙන් 40 දෙනෙක් ගාව රතු සෙරෙප්පු තියෙනවා කියලා. ඒකින්ද මට ලියා ගන්න පුළුවන් PR කියන එක අපේ අර්ථ දැක්වීමෙන් සිද්ධිය සිදුවීමේ අවස්ථා ගාන 40යි බෙදීම මුළු අවස්ථා ගාන 100යි. හරි? ඒ වගේම මට ලියා ගන්න පුළුවන් කළු සෙරෙප්පු තිබීමේ සම්භාවිතාවය 25 බෙදීම 100යි. ඊට පස්සේ අපිට කියනවා ළමුන් 50 දෙනෙකු ළඟ වර්ණ දෙකෙන් එක් වර්ගයක හෝ සෙරෙප්පු ඇත. ඔන්න මෙතන තමයි අපි පොඩ්ඩක් තේරුම් අරගෙන මේක හරියට කුලක අංකයට ගන්න ඕනේ. එච්චරයි මේ ගානේ අමාරුව තියෙන්නේ. මෙතන එක් වර්ගයක හෝ සෙරෙප්පු කිව්වම ඒකෙන් කියවෙන්නේ මේලය ගැන. මොකක් හරි වර්ගයක සෙරෙප්පුවක්. ඒ කියන්නේ මේලය ගැන මේ මේලයට ඒගොල්ලෝ උත්තරයක් දීලා තියෙනවා. අවස්ථා ගාන 50යි කියලා සම්භාවිතාවයට මෙහෙම ලියන්න පුළුවන්. ඊළඟට මේ ගණන් වල මේව උපරිමයට සුළු කරගන්න එපා. මොකද අපිට මේ භාග එකතු කරන්න අඩු කරන්න සිද්ධ වෙනවා. ඒකින්ද මේ ලැබෙන භාග එකම හරයක් ඉන්න සුළු කරගන්න ඕන. මොකද මේ ගණන් අපිට නැවතත් එකතු කරන්න සිද්ධ වෙද්දී ආයෙ අපිට පොදු හරයකට යන්න වෙනවා. ඒකින්ද මම මේ ඔක්කොම පහෙන් බෙදනවා. එතකොට මට මෙන්න මේ විදිහට පොඩ්ඩක් සරල කරගන්න පුළුවන් වෙනවා මේ ලැබිච්ච උත්තර ටික. ඊට පස්සේ අපි ගානෙන් අහන දේ බලමු. රතු හා කළු සෙරෙප්පු තිබීම. එතකොට මේ ගණන් වල ඊළඟට අපිට තියෙන්නේ ගානේ අහන ප්‍රකාශනයේ කුලක අංකණය ඇසුරෙන් ලියාගන්න. රතු හා කළු සෙරෙප්පු කියලා කියන්නේ මේ අහන්නේ මෙන්න මේක. ඡේදනය ගැන තමයි අහන්නේ. හරි? මේක තේරුම් ගත්තට පස්සේ ඔයගොල්ලෝ අන්තිමට සිංහලෙන් උත්තරේ වාක්‍යයෙන් ලියන්න ඕනෙත් නැහැ. මේ කියන එක තේරුම් අරගෙන ඒක හොයලා උත්තරේ මේකට අදාළ උත්තරය අරන් තිබ්බම ඒක තමයි ගානෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඕක තමයි මේ ගණන් වල තියෙන්නේ සරලයි. එතකොට මම ඔයගොල්ලන්ට තව දෙයක් කියන්නම් තේරුම් ගන්න. මේ සිද්ධි දෙකක් ඇසුරෙන් සම්භාවිතාවය අහන ගණන් වල ඕගොල්ලන්ට දත්ත තුනක් අනිවාර්යෙන් ලැබෙන්න ඕනේ. ඒකට හේතුව තමයි හිතන්නකෝ ඕගොල්ලෝ රතු සෙරෙප්පු තියෙන කට්ටිය ගන්න දන්නවා කියලා. ඒ කියන්නේ ඕගොල්ලෝ මෙතෙන්ට එන ඉලක්කම දන්නවා. හරි? කළු සෙරෙප්පු තියෙන ගණන් දන්නවා කියනකො මම මේ නිකන් ඉලක්කම් දාන්නේ. ඒ කියන්නේ මෙතෙන්ට එන ගානත් ඔයගොල්ලෝ දන්නවා. හැබැයි මේ දෙක දන්නවා කියන්නේ ඔයගොල්ලන්ට ගානේ අහන ඕන දෙයක් හොයන්න පුළුවන් කියන එක නෙමෙයි. හරිද? එහෙම බැරි වෙන්න හේතුව මේ 50 මේ මැදටයි මෙතෙන්ටයි බෙදෙන විදිය. 30 බෙදිලා තියෙන විදිය ගැන ඔයගොල්ලන්ට අවබෝධයක් නැහැ. ඒකින්ද මේ ගණන් වල අනිවාර්යෙන්ම තුන්වෙනි දත්තයක් ඔයගොල්ලන්ට දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙන්නගේ ඡේදනය එහෙම නැත්නම් මේලය ඔයගොල්ලන්ට ගානේ දත්තයක් විදියට අනිවාර්යෙන් දෙන්න ඕනේ. එහෙම දුන්නම ඕගොල්ලන්ට පුළුවන් මෙතන තියෙන ගාන දන්න හින්දා ඒ ඇසුරෙන් මෙතන තියෙන ගාන මෙතන තියෙන ගාන ඔය ඕන එකක් ලියලා එතනින් පස්සේ ගානේ අහන ඕන දෙයකට උත්තර දෙන්න. ඒ කියන හින්දා තේරුම් ගන්න ඕගොල්ලෝ මේ ගණන් වල අනිවාර්යෙන්ම මේ තනි සම්භාවිතා දෙකයි දෙන්නගේ මේලය හෝ ඡේදනය. ගොඩක් වෙලාවට ඡේදනය හොයාගත්තම අපිට ගොඩක් ලේසි. මේ තුන ගානට ඕනේ. හරිද? ඒකින්ද තේරුම් ගන්න අපිට දැන් ඉස්සරහට යන ගණන් වල ඕගොල්ලන්ට මේ දෙකයි මේක කෙලින්ම නොදී ඕගොල්ලන්ට දෙන්න පුළුවන් මේ වගේ එකක්. R ඡේදන B dash වගේ එකක් දත්තට දෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මේකට අදාළ සමීකරණ ලියලා සුළු කළා අපිට ලැබිලා නැති තුන්වෙනි දත්තේ හොයාගන්න එක. දැන් මේක අපිට මේලේ දීලා තියෙනවා. එතකොට අපිට මේලේ සමීකරණය ලියලා ඡේදනය හොයාගන්න පුළුවන්. අනිවාර්යෙන්ම මේ ගණන් විසඳනකොට ඕගොල්ලෝ ඒ දෙන්නගේ තනි සම්භාවිතා දෙකයි මේලේ හෝ ඡේදනය ගොඩක් වෙලාවට ඡේදනය හොයාගෙන තියෙන්න ඕනේ. හරි? ඒක කෙලින්ම නොදී වෙනත් දත්ත ඇසුරෙන් දෙන්න පුළුවන්. ඒ දත්ත පාවිච්චි කළා මං කියන තුන හොයාගන්න. ඒ තුන හෙව්වට පස්සේ ගානේ මේ જાතිය මොනව ඇහුවත් මෙහෙම නෙමෙයි. මේවා තව ලොකු කුලක ඇසුරෙන් ලොකු සම්බන්ධතා දීලා ඒවට අදාළ සම්භාවිතා ඇහුවත් ඒ හැම දෙයක්ම ඔයගොල්ලෝ සුළු කරගන්න පුළුවන්. අර මං කිව්ව කුලක තුන ඇසුරෙන්. ඒකෙන් ඔයගොල්ලෝ උත්තර ගන්න පුළුවන්. හරි.
එහෙනම් මේ ගානේ අපේ මුලින්ම ඡේදනය අහලා තියෙනවා. ඒ කියන්නේ ගාන යන්න ඕන විදිය ඒගොල්ලෝ දීලා තියෙනවා. ගානේ අනිත් හැම දෙයකටම ඡේදනය ඕනේ හින්දා මුලින් ඡේදනයම අහලා තියෙනවා. ඒක හින්දා මම ඡේදනය හොයන්නේ මම ලියනවා මේලයට අදාළ සමීකරණය. ඒක මම ඡේදනය උක්ත කරලාම ලියා ගන්නවා. PR ඡේදන B සමානයි PR ධන PB ඍණ PR මේල B. මේකට ආදේශ කරලා සුළු කරනවා. ඒකෙන් මට R ඡේදන B කියන උත්තරේ ලබා ගන්න පුළුවන්. ඊළඟට අපෙන් අහනවා රතු සෙරෙප්පු පමණක් තිබීමේ සම්භාවිතාවය. මේක මුලින් කුලකංකණයට ගන්න. රතු සෙරෙප්පු පමණක් කියලා කියන්නේ රතු තියෙන්න ඕනේ කළු නැති වෙන්න ඕනේ. මේක තමයි ඔය අහලා තියෙන්නේ. මේක අපි කෙලින්ම ලියා ගන්න අපේ අංකණයෙන්. අපිට ගානක අනුපූරකයක් තියෙනකොට ඒක අපි ලියන්නේ සම්පූර්ණයෙන් සියන සිද්ධියෙන් දෙන්නගේ ඡේදනය අඩු කරනවා. හරි? ඔහොම ලියා ගන්නවා. මං කිව්වා අර තුන හොයාගත්තට පස්සේ අපිට ඕන එකක් හොයන්න පුළුවන් කියලා. දැන් ඔයගොල්ලෝ මේක දන්නවා මේක දන්නවා. ආදේශ කළා උත්තරේ ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ගාන අපෙන් ඊළඟට අහනවා එක් වර්ගයක සෙරෙප්පු පමණක් තිබීමේ සම්භාවිතාවය කියලා එකක්. ඒ කියන්නේ අපි දන්නවා ඒ කියන්නේ මේ જાතියේ R ඡේදන B dash සහ B ඡේදන R dash කියන දෙන්නගේ මේලය ගැන තමයි ඔය අහන්නේ. හරි? එතකොට අපිට ඒක ලියන්න පුළුවන් P R ඡේදන B dash මේල B ඡේදන R dash. හරිද? මෙන්න මේ කියන සිද්ධිය සුළු කරගන්න අපිට විශේෂ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ කියන සිද්ධිය මම වෙන් රූප සටහනකින් ආයි පෙන්නන්නම්. R ඡේදන B dash කියන්නේ මෙන්න මෙයා. B ඡේදන R dash කියන්නේ මෙන්න මෙයා. හරිද? එතකොට මේ එක් සිද්ධියක් සිදුවීම පමණක් කියන එක ගානකදී ඔයගොල්ලන්ට හම්බුනොත් ඔයගොල්ලෝ මතකයක් විදියට තියාගන්න මේ කියන දෙන්න අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. මේ රූපෙන් ඔයගොල්ලන්ට පේන්න ඕනේ මේ කියන දෙන්න අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. හරි? මේ වගේ තව ලොකු කුලක තියෙන ගානක් ඔයගොල්ලන්ට ආවත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඕනනම් ඒගොල්ලෝ බහිෂ්කාරද කියලා. මොකද බහිෂ්කාර වෙන විදියට කුලකයක් දීලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒක ඔයගොල්ලෝ පොඩි කොටස් වලට කඩාගනි කියලා. හරි. එතකොට ඕගොල්ලෝ මෙතනින් ලියනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර බැවින් කියලා. ඕගොල්ලෝ මේක කෙලින්ම ලියා ගන්නවා PR ඡේදන B dash ධන PR dash ඡේදන B කියලා. දැන් ගානේ මේ කැලල නම් ඔයගොල්ලෝ කලින් හොයාගත්ත එකට ආදේශ කරන්න පුළුවන්. මේක ආයි මේ සමීකරණ දාලා ප්‍රසාරණය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක හොයලා තිබ්බ නැත්නම් දෙක මේ විදිහට ප්‍රසාරණය කළා ආදේශ කරලා උත්තරේ ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි නිකන් හිතමු මේ ගානේ අන්තිමට ඔයගොල්ලෝගේ මෙහෙම එකක් අහලා තිබ්බයි කියලා. P R මේල B ඡේදන R dash. ඔය වගේ මොකක් හරි අලුත් කුලක සම්බන්ධයක් දීලා මේකේ සම්භාවිතාවය අහලා තියෙනවා. ඔහොම આવොත් අපි කොහොමද ගාන විසඳන්නේ? මෙහෙම ආවම අපිට ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඕගොල්ලෝ මෙතන B ඡේදන R dash හොයලා තියෙන හින්දා ඕගොල්ලන්ට මේක දකින්න පුළුවන් අර මැද්දේ මේලයක් තියෙන හින්දා මේ දෙන්නගේ මේලයේ වශයෙන් එහෙම දැකලා අර මේලය ප්‍රසාරණය කරන සමීකරණ දාලා සුළු කරගන්න පුළුවන්. ඒක පළවෙනි විදිය. දෙවෙනි විදිය ඕගොල්ලෝ වෙන් රූප සටහනක් ඇඳලා R කියන එක්කෙනා යාගේ ලකුණු කළා B ඡේදන R dash ලකුණු කළා ඒකෙන් නිරූපණය වෙන මුළු ප්‍රදේශය කවුද කියලා බලලා ඊට පස්සේ වෙන් රූප සටහන ඇසුරෙන් කියලා ලියලා ඔබන්න පුළුවන් ඒ සුළු වෙච්ච ප්‍රතිඵලය ලියන්න. උදාහරණයක් විදිහට මෙතන R ඉන්නවා. B ඡේදන R dash කියන්නේ මෙන්න මේ ඡේදනය වෙච්ච රවුම. R කියන්නේ මෙයා. ඒ දෙන්නගේ මේලයෙන් අපිට ලැබෙන්නේ ඇත්තටම ඔයගොල්ලෝ මෙහෙම ලකුණු කළා මේ ඉන්නේ R මේ ඉන්නේ B ඡේදන R dash කියලා ලියලා මේක සමානයි කියලා ඔයගොල්ලෝ ලියන්න පුළුවන් B මේල Rට. මොකද මේ ලැබිලා තියෙන්නේ B මේල R. ඊට පස්සේ මේකට B මේල R ආදේශ කරලා උත්තරයට යන්න පුළුවන්. එහෙම නැත්නම් වඩාත් හොඳ ක්‍රමේ තමයි ඔයගොල්ලෝ කුලක සුළු කිරීම. අර අපි ඉගෙනගත්ත සංඝටනයේ විඝටනයේ පාවිච්චි කරලා සුළු කළා මෙයාගෙන් සුළු වෙච්ච ප්‍රතිඵලයක් ගන්න එක. හරි? දැන් මේ ගානේ මට පේනවා මම මේ විදිහට හදලා පෙන්නන්නම්. මේ ගානේ R සහ R dash ඉන්නවනේ. මේ R සහ R dash එකට ගත්තොත් ඒකෙන් අපිට මොකක් හරි සුළු කිරීමක් කරගන්න පුළුවන්. ඒක හින්දා මම මේ මෙතන තියෙන මේලය වෙන් වෙන් වශයෙන් මේ දෙන්නටම ලබා දෙනවා. හරි? එතකොට මට එනවා P R මේල B ඡේදන P R මේල R dash කියලා. සමාන R මේල R dash කියලා.
හරිද? දැන් R මේල R dash කියන්නේ R සහ R dash කි මේලයෙන් ඕගොල්ලන්ට ලැබෙන්නේ නියදි අවකාශය. ඒකින්ද මෙතන ලැබෙන්නේ නියදි අවකාශයේ R මේල B ගේ ඡේදනය. මේ දෙන්නගේ ඡේදනය කියලා කියන්නේ ආයි මේක සුළු වෙනවා R මේල B. ඔතෙන්ට ඇවිල්ලා ඕගොල්ලන්ට ගානේ උත්තරේ කෙලින්ම ලියන්න පුළුවන්. ඒකින්ද මේ කුලක සුළු කිරීම කරන විදියත් පොඩ්ඩක් විශේෂ අවධානයක් ලබා දෙන්න. හරි. ඊට පස්සේ කුලක සුළු කිරීම තව පොඩ්ඩක් පුරුදු වෙන්නත් එක්ක අපි තව ගානකට යමු. ලියන්න PA මේල B මේල C සමානයි PA ධන PB ධන PC ඍණ P A ඡේදන B ඍණ P B ඡේදන C ඍණ P A ඡේදන C ධන P A ඡේදන B ඡේදන C බව පෙන්වන්න. හරි. කුලක සුළු කිරීමක් ඇසුරෙන් අහලා තියෙන සම්භාවිතාවයේ ගානක් අපි බලමු. ගාන හදන විදිය. මේ ගානේ මම කිව්වේ A මේල B මේල C කියන කෙනාට සුළු කළ ප්‍රතිඵලයක් ගන්න කියලා. හරිද? දැන් මෙතන සිද්ධි තුනක් තියෙනවා. සිද්ධි තුනකට අදාළව ප්‍රසාරණයක් කරන්න අපි මේ වෙනකන් ඉගෙනගෙන නැහැ. ඒක හින්දා අපිට මේක සිද්ධි දෙකක් සහ තව සිද්ධියක් වශයෙන් දකින්න සිද්ධ වෙනවා. එහෙම දැක්කට පස්සේ ඒ කියන්නේ අපිට මේක B සහ C එකටත් ඒ වෙනමත් දකින්න වෙනවා සංගණන නීතිය පාවිච්චි කරලා. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් අර අපේ මේලේ ප්‍රසාරණය දාලා සුළු කරන්න. එතකොට මට එනවා PA ධන PB මේල C ඍණ P A ඡේදන B මේල C. හරි. මෙතන වරහන අනිවාර්යයි. හරිද? ඊළඟට PA ඔහොම තියෙනවා. B මේල C කියන එක නා මට ආයි සමීකරණය දාලා සුළු කරන්න පුළුවන්. හරි. ඊළඟට මේ අන්තිම එක්කෙනා අපේ උත්තරේ මම කිව්ව උත්තරය ඇතුලේ A ඡේදන B පද A ඡේදන C පද තියෙනවා. ඒකින්ද ඒව හදාගන්න මම මේ ඡේදනය මේ දෙන්නටයි වෙන වෙනම ලබා දෙනවා. එතකොට මට එනවා ඍණ P A ඡේදන B මේල A ඡේදන C. හරි. දැන් මෙතන ආයි මට මැද්දේ මේලයක් ආවා. මට මේලය ප්‍රසාරණය කරන සමීකරණය ආයි පාවිච්චි කරන්න පුළුවන්. ඒක දාලා මම ලියනවා PA ධන PB ධන PC ඍණ P B ඡේදන C B ඡේදන C ඍණ P A ඡේදන B ධන P A ඡේදන C ඍණ P A ඡේදන B ඡේදන A ඡේදන C. හරි. හරි. දැන් අන්තිමටම අපිට කරන්න තියෙන්නේ මෙතන ඍණයි සුළු වෙලා ධන වෙනවා. ඊළඟට අපේ සංඝටන නීතිය පාවිච්චි කළා මෙතන මේ වරහන් දෙක අයින් කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වරහන් දෙක අයින් කරාට පස්සේ ඊළඟට මට ඔක ලියන්න පුළුවන් මේ ඒලා දෙන්න එක ළඟට අරගෙන. හරි. කොහොම සංඝටනය කරත් ප්‍රශ්නයක් නැති හින්දා මම මේ ඒලා දෙන්න එක ළඟට අරන් ලියා ගන්නවා. ඡේදන B ඡේදන C කියලා. හරිද? මේක සුළු කරාට පස්සේ ඕගොල්ලන්ට එනවා උතන ඒ ඡේදන A කියලා කියන්නේ I Aමයි. ඒකින්ද ඔයගොල්ලෝ මේක පියවර දෙකකට ලියා ගන්න. මේක සුළු කරාට පස්සේ ආයි ඔයගොල්ලන්ට එන්නේ A ඡේදන A කියන්නේ Aමයි වරක් B ඡේදන C. ඔන්න ඔය කියන ප්‍රතිඵලය හම්බෙනවා. මේ විදිහට තමයි කුලක සුළු කිරීමක් කරගන්නේ. ඊළඟට මේ ඔයගොල්ලෝ ලැබිලා තියෙන්නේ අවස්ථා තුනකට අදාළ මේලයක ප්‍රසාරණයේ සමීකරණය. හැබැයි මේක එකපාර මතක තියාගන්න උවමනාවක් නෑ. ඒ වුණාට ගානක අවශ්‍ය වුණොත් මේ සුළු කිරීම කළා මේ ප්‍රකාශනය හදාගන්න විදිය ගැන අවධානය යොමු කරන්න. ඊළඟට අපිට අධ්‍යයනය කරන්න තියෙන නිර්වශේෂ සිද්ධි කියන සිද්ධි වර්ගය. මේ නිර්වශේෂ සිද්ධි කියලා හඳුන්වන්නේ මුළු නියදි අවකාශයේම ආවරණය වන පරිදි පවතින සිද්ධි අපි හඳුන්වනවා නිර්වශේෂ සිද්ධි කියලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. නියදි අවකාශය සම්පූර්ණයෙන්ම මේ සිද්ධි වලින් ආවරණය වෙන්න ඕනේ. මේ තියෙන්නේ නිර්වශේෂ සිද්ධි සමූහයක්. ඒ වගේම අපි මෙහෙම අවස්ථාවක් ගත්තොත් මේ සිද්ධි තුන සැලකුවට
මේ තුන නිර්වශේෂ සිද්ධි වෙන්නේ නැහැ. එතකොට නිර්වශේෂ සිද්ධි වලින් මුළු නියදී අවකාශයේම ආවරණය වෙන හින්දා අපිට මෙන්න මෙහෙම එකක් ලියන්න පුළුවන්. මේක හින්දා අපිට ලියන්න පුළුවන් PA මේල B මේල C කියන එක සමාන වෙනවා නියදී අවකාශයේ සම්භාවිතාවයට. එතකොට නියදී අවකාශයේ සම්භාවිතාවයේ එක හින්දා මේක එකට සමාන වෙනවා. හරි. එතකොට දැන් මේක තමයි නිර්වශේෂ සිද්ධි සම්බන්ධ අර්ථ දැක්වීම. හැබැයි ගණන් වලදී අපිට සාමාන්‍යයෙන් දෙන්නේ නිර්වශේෂ බහිෂ්කාර සිද්ධි. එතකොට මේ කියන සිද්ධි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරත් වුණොත් අපිට ඊළඟට ලියන්න පුළුවන් මේ සිද්ධි වල සම්භාවිතාවල එකතුව එකයි කියලා. මේක ගණන් වල නිතර පාවිච්චි වෙනවා. හැබැයි මේක පාවිච්චි වෙන්න නම් මේ සිද්ධි නිර්වශේෂ වෙන්න ඕනේ. නිර්වශේෂ වුණොත් තමයි මේ පියවරට එන්න පුළුවන්. නිර්වශේෂ බහිෂ්කාර වුණොත් මේ පියවරට එන්න පුළුවන්. හැබැයි ගණන් වල අපිට මේවා නිර්වශේෂ බහිෂ්කාරය කියලා කෙලින්ම කියන්නේ නැහැ. ඒ වෙනුවට අපිට එදිනදා ජීවිතයේ සිද්ධියක් දෙනවා. ඒ සිද්ධිය ඇසුරෙන් අපි තේරුම් ගන්න ඕනේ ඒක නිර්වශේෂ බහිෂ්කාර සිද්ධියක් කියලා. හරි එහෙනම් අපි ගානකට යමු. මුලින්ම අපි මෙන්න මේ ගාන හදමු. මේ ගානේ අපිට කියනවා කාඩ් කුට්ටමක 1 2 3 ලකුණු කළ කාඩ් ඇත. අහඹු ලෙස තේරු කාඩ් පතක එක සටහන් වීමේ සම්භාවිතාවය දෙක සටහන් වීමේ සම්භාවිතාවය මෙන් 3 ගුණයකි. 3 සටහන් වීමේ සම්භාවිතාවය එක සටහන් වීමේ සම්භාවිතාවයට වඩා භාගයක් අඩුය. ඊට පස්සේ කාඩ් පතෙහි එක තිබීමේ සම්භාවිතාවය එක හෝ 3 තිබීමේ සම්භාවිතාවය සොයන්න. මේ ගානේ මුලින්ම අපිට සම්බන්ධතා කීපයක් කියනවා. එතකොට ගණිතයේදී මේ වගේ එක් සිද්ධි අතර මේ සම්බන්ධයක් දීපු අවස්ථාවක අපිට ක්‍රම දෙකක් තියෙනවා ගාන විසඳන්න. එක තමයි අපි මේ කියන සම්බන්ධතා ටික ලියාගෙන මේක මේ වගේ තුන්වෙනියක් ඔය කියන සම්බන්ධතා ටික ලියාගෙන බීජීය සමීකරණ ආකාරයට සුළු කරනවා. ඒක තමයි පළවෙනි විදිය. දෙවෙනි එක තමයි අපි මෙයාලා එකම බීජීය පදයක් ඇසුරෙන් ලියා ගන්නවා. ඒ කියන්නේ මේ එක්කෙනෙක්ව මම P කියලා අරගෙන ඒ ඇසුරෙන් අනිත් අයවත් ලියා ගන්නවා. එහෙම වුණොත් අන්තිමට අපිට කරන්න තියෙන්නේ P හොයන්න විතරයි. එහෙම වුණාම ගාන සරල වෙනවා. එහෙම නැතුව අර විදියට අපි ගාන හදන්න ගියොත් අපිට සමගාමී සමීකරණ කීපයක් විසඳන තැනටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒකින්ද මම දෙවෙනි ක්‍රමයට යන්නම්. මෙතන මුලින්ම අපිට කියනවා කාඩ් පතේ එක සටහන් වීමේ සම්භාවිතාවය දෙක සටහන් වීමෙන් 3 ගුණයක් කියලා. ඒකින්ද මෙතන පොඩි එක වෙන්නේ දෙක සටහන් වීම. ඒකින්ද මම P2 කියන එක ගන්නවා සිම්පල් P කියලා. එතකොට මට ලියන්න පුළුවන් P1 කියන එක සමානයි 3P කියලා. ඊට පස්සේ අපිට කියනවා මේ කාඩ් පතෙහි 3 සටහන් වීම එක සටහන් වීමේ සම්භාවිතාවයට වඩා භාගයක් අඩුයි. හරි. එතකොට P3 සමානයි 3P ඍණ භාගය. දැන් මේ ගානේ මේ දත්ත ටික විතරක් කියලා අපෙන් අහනවා කාඩ් පතෙහි එක සටහන් වීමේ සම්භාවිතාවය. එතකොට මේ ගානේ එක සටහන් වීමේ සම්භාවිතාවය හොයනවා කියන අපි P හොයන්න ඕනේ. එතකොට මේ වගේ ගානක කිසිම සම්භාවිතාවක් නොදීපු මේ වගේ ගානක අපිට පාවිච්චි කරන්න පුළුවන් අර නිර්වශේෂ බහිෂ්කාර සිද්ධි සම්බන්ධ කතාව. එතකොට මේ ගානේ කොතනදිවත් නිර්වශේෂ බහිෂ්කාර කියන වචනේ දුන්නේ නැහැ. එක්ක අපිට ඒක ගානේ දෙන්න පුළුවන් නැත්නම් අපි ඒක තේරුම් ගන්න ඕනේ. දැන් මෙතන මේ කාඩ් කුට්ටමේ තියෙන්නේ 1 2 සහ 3 විතරයි. එහෙනම් වෙන කිසිම අංකයක් ලැබෙන්න බෑනේ. එහෙනම් පළවෙනි එක තමයි මේ කියන සිද්ධි තුන අනිවාර්යයෙන්ම නිර්වශේෂයි. ඊළඟට එක වෙලාවක අපිට 1 සහ 2 දෙකම තියෙන කාඩ්පත් ලැබෙන්න බෑනේ. එහෙනම් මේ කියන සිද්ධි තුන බහිෂ්කාරයි. එතකොට ඒක අපි මේ උදාහරණ ඇසුරෙන් තේරුම් ගන්න ඕනේ. එහෙනම් මට ලියන්න පුළුවන් මුලින්ම P1 මේල 2 මේල 3 සමානයි 1 කියලා කෙලින්ම ලියන්න පුළුවන්. හේතුව මේ තුන ඇවිල්ලා නිර්වශේෂ සිද්ධි. හරි. මේ පියවර කීපයකින් වෙන්නේ නිර්වශේෂ වුණොත් වෙන්නේ ඕක විතරයි. ඊළඟට මේගොල්ලෝ බහිෂ්කාර හින්දා මට ලියන්න පුළුවන් ධන P3 සමානයි 1. මේකට හේතුව මේගොල්ලෝ බහිෂ්කාරයි. ඊට පස්සේ මට තියෙන්නේ මේ තුනට ආදේශ කරන්න. මට එනවා 3P ධන P ධන 3P ඍණ භාගය සමානයි 1යි. මේක සුළු කරාම P පද තුන මේ පැත්තේ සුළු කරගන්නවා 7යි P භාගයේ හා පැත්තට දානවා 3 බෙදීම 2යි. මට එනවා P කියන එක 3 බෙදීම 14යි කියලා. එහෙනම් අපෙන් අහන්නේ එක තිබීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ මේක වගේ 3 ගුණයක් මට එන උත්තරේ 9 බෙදීම 14යි කියලා. ඊළඟට ගානේ දෙවන කොටසේදී අපෙන් අහනවා එක හෝ 3 තිබීමේ සම්භාවිතාවය. එතකොට එක හෝ 3 කිව්වම එක මේල 3 තමයි අහන්නේ.
මේ දෙකත් ඇවිල්ලා බහිෂ්කාර සිද්ධ හින්දා මට මේ දෙකේ සම්භාවිතාවක ගන්න පුළුවන් P1 සහ P3 එකතු කරලා. එහෙම නැත්නම් අපි මේ වෙනකොට P2 කියන්නේ P නේ. අපි ඒක කෙලින්ම හොයාගෙන ඉවරයි P කියන එක්කෙනා. ඊළඟට මේ බලන්න P1 P2 සහ P3 එකතු එකට සමානයිනේ. ඒක හින්දා මෙතන 1 හෝ 3 ලැබීම කියලා කියන්නේ මේව බහිෂ්කාර හින්දා 2 නොලැබීම කියන එකමයි. ඒක හින්දා මම කෙලින්ම ගන්නවා P1 මේල 3 සමානයි P2 ඩෑෂ් කියන එක. ඒක හින්දා මම මේක ගන්නවා 1 ඍණ අපිට ආවේ 3 බෙදීම 14යි. මේකෙන් මම කෙලින්ම අවසන් උත්තරය ලබා ගන්නවා. මේ වෙද්දී අපි සම්භාවිතාවේ එක ප්‍රධාන ගැටලු ආකාරයක් කතා කරලා ඉවරයි. ඒ තමයි සාමාන්‍ය විදියට සිද්ධියක් දුන්නම ඒක අපි කුලක අංකණයට ලියාගෙන සාමාන්‍ය සුළු කිරීම පාවිච්චි කරලා ගාන හදන විදිය. ඒ જાති ඕනම ගානක් හදාගන්න විදිය මම උදාහරණකින් විස්තර කරා. ඊළඟට අපිට ප්‍රධාන වශයෙන් ගණන් අහන්න පුළුවන් විදියක් තමයි රුක් සටහන් කියලා කියන්නේ. මේ රුක් සටහන් කියන ක්‍රමය පාවිච්චි කරලා අපිට ඇත්තටම සම්භාවිතාවේ ගොඩක් ගැටලු විසඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ A level marking වල එක එක විදියට තියෙන ගණන් ගොඩක් අපිට ලේසියෙන් රුක් සටහන ඇසුරෙන් හදා ගන්න පුළුවන්. ඒක හින්දා මේක ඇත්තටම මෙතන තියරි එකක් නෑ. මේක ගානක් හදන විදියක්. හැබැයි මේකේ මූලික ලක්ෂණ ටිකක් තියෙනවා ඉගෙන ගන්න. මුලින්ම අපි රුක් සටහන් පාවිච්චි කරන්නේ පියවර කීපයකින් සිද්ධ වෙන සිද්ධියක් විශ්ලේෂණය කරගන්න. ඒ කියන්නේ දැන් අපි පාසලක ක්‍රිකට් ගහන සිසුන්, වොලිබෝල් ගහන සිසුන්, නෙට්බෝල් ගහන සිසුන් වගේ එකට බලන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනකොට අපිට වෙන් රූප සටහනකට එහෙම නැත්නම් සාමාන්‍ය විදියට කුලක අංකණය පාවිච්චි කරලා ගාන විසඳන එක ලේසි. හැබැයි පියවර කීපයකින් යන ගානක. ඒ කියන්නේ මල්ලකින් බෝලයක් ගන්නවා ඊට පස්සේ එකෙන් තවත් බෝලයක් ගන්නවා. ඔය වගේ පියවර කීපයකින් සිද්ධ වෙනකොට ඒ වගේ ගානක් විශ්ලේෂණය කරන්න තමයි අපි රුක් සටහන් පාවිච්චි කරන්නේ. හරි. එතකොට අපි මුලින් සිද්ධ වෙන පියවර ඊට පස්සේ සිද්ධ වෙන පියවර මෙන්න මේ විදියට අතු බෙදලා යන ආකාරයට රුක් සටහනකින් නිරූපණය කරනවා. මේ රුක් සටහනක වැදගත් ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි එක ලක්ෂයකින් විහිදෙන අතු වල සම්භාවිතාවල එකතුව එකක් බවට පත් වෙනවා. මේක වෙන්නේ විශේෂ ආකාරයක සිදුවීමක් එක්ක. ඒක ටිකක් ඉස්සරහට ගියම මම කියන්නම්. දැනට මතක තියාගන්න රුක් සටහනක එක ලක්ෂයකින් විහිදෙන අතු වල සම්භාවිතාවල එකතුව එකයි. ඒ කියන්නේ ඔයා මේ අතු දෙකේ සම්භාවිතාවය දන්නවනම් මේ අත්තේ සම්භාවිතාවය මේ දෙකේ එකතුව එකෙන් අඩු කරලා කෙලින්ම ඔයාට දාගන්න පුළුවන්. හරි. එහෙනම් අපි රුක් සටහන ඇසුරෙන් ගණන් කීපයක් එක්ක මේක තේරුම් ගමු. ලියාගන්න මුලින්ම ගානක්. එක්තරා බස් රථයක් નિયમિત වේලාවට බස් නැවතුම් පොළට පැමිණීමේ සම්භාවිතාවය 4න් 3කි. අනුයාත දින 3ක් සැලකීමේදී ඒ බස් රථය දින 3ම ප්‍රමාද වී පැමිණීමේ එක් දිනක් පමණක් ප්‍රමාද වී පැමිණීමේ සම්භාවිතාවය සොයන්න. දැන් මෙතනදී දවස් 3ක් ප්‍රමාද වීම ගැන කතා කරනවා. එතකොට පළවෙනි දවසේ ප්‍රමාද වීමයි දෙවෙනි දවසේ ප්‍රමාද වීමයි එක පියවරකින් දකින්න බෑ. මේක පියවර කීපයකට යන විශ්ලේෂණයකින්ද අපිට අනිත් ක්‍රම පාවිච්චි කරන්න බෑ. අපිට රුක් සටහනකට යන්න වෙනවා. එහෙනම් ඔන්න බලන්න අපි පළවෙනි පියවර පළමු දවස එදා ප්‍රමාද වීම සහ ප්‍රමාද නොවීම. ඊළඟට ඔන්න දෙවෙනි දවස එදා ප්‍රමාද වීම ප්‍රමාද නොවීම. තුන්වෙනි දවස. හරි. මෙතනදී පළවෙනි දවසේ ප්‍රමාද වීම කියන සිද්ධිය ගියත් දෙවෙනි දවසේ ප්‍රමාද වෙන්න ඕන වෙන්න පුළුවන්. මේ වගේ වෙන්න පුළුවන් හැම සිද්ධියක්ම මේ රූප සටහනෙන් නිරූපිතයි. ඊළඟට ගානක සාමාන්‍යයෙන් අපිට රුක් සටහන අඳින එකට ලකුණක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ රුක් සටහන අඳින්න කියලා කිව්වොත් විතරයි ඔයා මේ හැම අත්තම සම්පූර්ණ කරලා හැම එකටම සම්භාවිතාවය දාගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට අවශ්‍ය අතු ටික පමණක් සම්පූර්ණ කරගෙන අපිට ගාන හදන්න පුළුවන්. මොකද මේක අපිට ලේසියට කරන ප්‍රතිඵලයක්. ඒකින්ද ඇත්තටම ඕගොල්ලන්ට මේ ඊළඟට ලියන උත්තර එකපාරින් ලියලා මේ රුක් සටහන හිතින් දැකලා එකපාරින් ලියන්න පුළුවන් නම් එහෙම ලිව්වොත් ඕගොල්ලන්ට ලකුණු හම්බ වෙනවා. හරි. එතකොට මෙතන වේලාවට පැමිණීමේ සම්භාවිතාවය 3 බෙදීම 4යි. ප්‍රමාද වී පැමිණීමේ සම්භාවිතාවය අපිට එකෙන් අඩු කරලා දාන්න පුළුවන් 1 බෙදීම 4යි කියලා. හරිද? ඊට පස්සේ අනිත් දවස්වලත් මේ විදිහටම ප්‍රමාද වීම සහ නොවීම සිද්ධ වෙන්න පුළුවන්. මුලින්ම අපෙන් අහන ප්‍රශ්නේ තමයි දින 3ම ප්‍රමාද වීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ මෙතන අහන්නේ P ප්‍රමාද මේල ප්‍රමාද. හරි? දැන් මේක ඔයගොල්ලෝ ලියන්න ඕනේ නැහැ. කෙලිම උත්තරේ ලියනවා නම් විතරයි මේ පියවර අවශ්‍ය. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේක එකපාරින් දකින්න පුළුවන්. ප්‍රමාද මේල ප්‍රමාද කියන්නේ
මෙන්න මේ අත්ත දිගේ ගියාම අපිට ලැබෙන ප්‍රතිඵලය. මෙන්න මේ අත්ත දිගේ ගියාම අපිට ලැබෙන ප්‍රතිඵලය ඒක සමානයි 4න් 1 වරක් 4න් 1 වරක් 4න් 1ට. ඕක සුළු කරාම අපිට උත්තරේ හම්බ වෙනවා. ඊළඟට අපිට දෙවණියට අහන්නේ එක් දිනක් පමණක් ප්‍රමාද වීම. හරි. දැන් මේ ගණන් වල රුක්සටහන් ගණන් වල සරලව තියෙන මෙච්චරයි. ඕගොල්ලෝ සිද්ධියේ තියෙන පියවර ගාන හරියට තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ඒ එක් එක් පියවරට බෙදී යන විදිය හරියට රූප සටහනකට ගන්න ඕනේ. එතනින් එහාට ගානේ අහන සිද්ධිය තියෙන්නේ මොන අතු දිගේද කියලා හරියට තේරුම් ගන්න ඕනේ. දැන් මෙතන එක් දිනක් පමණක් ප්‍රමාද වීම කිව්වම ඒක මේ විදියට වෙන්න පුළුවන්. ප්‍රමාද මේල ප්‍රමාද නොවීම මේල ප්‍රමාද නොවීම. හරි. එතකොට දැන් මේක ලියන එක අනිවාර්ය නෑ මම පැහැදිලි කරන්න ලියන්නේ. එතකොට දැන් අපි මේ කියන සිද්ධිය වෙන්න පුළුවන් සියලු අවස්ථා මේකෙන් දැකලා ගන්න ඕනේ. හරිද? එතකොට දැන් මේක විතරක් දැක්කොත් ගාන වැරදි. එක් දිනක් පමණක් ප්‍රමාද නොවීම කියන්නේ ප්‍රමාද වීම කියන්නේ ඒක මේ දවස් තුනෙන් ඕන දවසක් වෙන්න පුළුවන්. ඒක හින්දා මේකට අමතරව මෙතෙන්ට එනවා p ප්‍රමාද නොවීම මේල ප්‍රමාද වීම මේල ප්‍රමාද නොවීම ඒක වෙනම අවස්ථාවක්. ප්‍රමාද නොවීම ප්‍රමාද වීම ප්‍රමාද නොවීම කියන අවස්ථාව. ඊළඟට තුන්වෙනි එක p ප්‍රමාද නොවීම ප්‍රමාද නොවීම ප්‍රමාද වීම කියන එක. හරි. එතකොට මේ තුනේ සම්භාවිතා වෙන වෙනම හොයලා අපි එකතු කරන්න ඕනේ. ප්‍රමාද වීම නොවීම නොවීම කියන්නේ මේ අත. නොවීම නොවීම. හරි. මෙතන 3න් 4යි මෙතන 3න් 4යි මේ තුන වැඩි කරාම මේ කියන සම්භාවිතාවය එනවා. ඒකට එකතු කරන්න ඕනේ ප්‍රමාද නොවීම ප්‍රමාද වීම ප්‍රමාද නොවීම. ඒ කියන්නේ මේ අත නොවීම ප්‍රමාද වීම ප්‍රමාද නොවීම. ඒ අත්තේ සම්භාවිතාව එකතු කරා තුන්වෙනි එක ලියලා එකතු කරා අපිට අවශ්‍ය ප්‍රතිඵලය ඒකෙන් ලබා ගන්න පුළුවන්. තවත් ගානකට යමු. මල්ලක වර්ණයෙන් හැරන් සියලු අයරින්ම සර්ව සම රතු බෝල 6ක් සහ නිල් බෝල 4ක් පවතී. මින් ප්‍රතිස්ථාපන රහිතව පන්දු 3ක් ඉවතට ගනි. ඉවතටගත් පන්දු 3ම රතු පාට වීමේ සම්භාවිතාවය සොයන්න. හරි. දැන් රුක්සටහන් ගණන් වල මුලින්ම ඔබට වැදගත් දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලෝ සංඛ්‍යානයේ සම්භාවිතාවය ගන්නට අත ගහනවා නම් මුලින්ම බලන්න සංඛ්‍යානයේ ගානේ සුළු කිරීම කරගන්න පුළුවන්ද සහ ඒක යහන්නේ මධ්‍යස්ථය හරි මොකක් හරි ඒකට අදාළ සූත්‍ර ඔයගොල්ලන්ට මතකද කියලා. ඊළඟට සම්භාවිතාවය ගානේ සිද්ධිය රුක්සටහන් ගානක් නම් රුක්සටහන නිර්මාණය කරගන්න පුළුවන්ද කියලා බලන්න. මොකද මේ ගණන් අමාරු කරන්නේ සිද්ධිය විග්‍රහ කරගන්න එක අමාරු කළා. හරි. ඒකින්ද මේ පාඩමේ අන්තිම හරියදී අපි ටිකක් අමාරු විශ්ලේෂණ තියෙන රුක්සටහන් වලට යනවා. ඒ රුක්සටහන ඔයගොල්ලන්ට දකින්න පුළුවන්ද කියලා බලන්න. ඒක පුළුවන් නම් බය නැතුව ගානට අත ගහන්න ගානේ පල්ලෙහා මොන වැහුවත් ඔයගොල්ලන්ට බය නැතුව උත්තර දෙන්න පුළුවන්. හරි. දැන් මේ ගාන මේක නම් සරල රුක්සටහනක් අපිට ඇඳෙන්නේ. මේකේ පන්දු 3ක් ඉවතට ගැනීමක් ගැන කතා කරනවා. හරිද? මෙතන පළවෙනි පන්දුව රතු හෝ නිල් වෙන්න පුළුවන්. දෙවෙනි පන්දුව රතු හෝ නිල් වෙන්න පුළුවන්. ආයි මේ අවස්ථා සියල්ලට අදාළව තුන්වෙනි පන්දුවත් රතු හෝ නිල් වෙන්න පුළුවන්. හරි. රුක්සටහනේ අපිට අවශ්‍ය කොටස විතරයි අපි සම්පූර්ණ කරගන්නේ. එතකොට දැන් මෙතන පළවෙනි අවස්ථාවේදී රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාවය රතු බෝල 6ක් තියෙනවා. මුළු බෝල ගාන 10යි. 10න් 6යි. ඊට පස්සේ නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාවය 10න් 4යි. හරිද? ඊට පස්සේ මේ ගානේ විශේෂිත වචනයක් තියෙනවා. ඒ තමයි ප්‍රතිස්ථාපන රහිතව කියන එක. ප්‍රතිස්ථාපනයක් තියනවා කියලා කියන්නේ ඕගොල්ලෝ මේ පළවෙනි අවස්ථාවේ ගත්ත බෝලේ ආපහු දාලා තමයි දෙවෙනි පාර බෝලයක් ගන්නෙ. ඒතකොට ප්‍රතිස්ථාපන සහිත කියලා ගාන තිබ්බනම් දෙවෙනි අවස්ථාවේ රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාවයත් මේකම තමයි. හරිද? නිල් බෝලයත් එහෙමයි. තුන්වෙනි අවස්ථාවට ගියත් ඒ කතාව එහෙමයි. හැබැයි මේ ගානේදී අපි කියන්නේ ප්‍රතිස්ථාපන රහිත අවස්ථාවක්. ඒ කියන්නේ ගත්ත බෝලේ ආයි දාන්නේ නැහැ. එහෙම වුණොත් දෙවෙනි අවස්ථාවේදී බෝලවල සංයුතිය වෙනස් වෙනවා. එහෙම වුණොත් මෙතන සම්භාවිතාවය ගන්නෙ කොහොමද? මේ ගොඩක් අය පටල ගන්නවා. ඒකින්ද මම මේක ටිකක් ලේසි විදිහට කියලා දෙන්නම්. දැන් මෙතන දෙවෙනි අවස්ථාවේදී අපි පළවෙනි බෝලේ දාපු නැති හින්දා මුළු බෝල ගානේ 9යි. හරිද? එතකොට මේ දෙවෙනි අවස්ථාවේ තියෙන හැම සිද්ධියකටම අදාළව මුළු බෝල ගාන 9ක් බවට පත් වෙනවා. හරි. අපිට ඕනේ රතු අත්තේ උත්තර ටික විතරයි. මම මේ හැම එකක්ම ගන්නදී කියලා දෙන්නම්. එතකොට දැන් ලවය පුරවද්දි තමයි පොඩ්ඩක් හිතන්න ඕනේ. දැන් මෙතන අපි රතු බෝලයන් එළියට ගත්තේ මේ අත්තෙන් එනකොට. එතකොට රතු බෝල ගාන එකකින් අඩු වෙනවා. එහෙනම්
එහෙනම් මෙතන මුළු රතු බෝල ගාන එකකින් අඩු වෙලා තමයි සම්භාවිතාව වෙන්නේ. හැබැයි නිල් බෝල වල වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් මෙතන තිබ්බ නිල් බෝල ගාන මෙතෙන්ට එනවා. ඔන්න ඔහොමයි සම්භාවිතාව ලියාගන්නේ. එතකොට ඔයගොල්ලෝ ගණන් වල මෙතන මේ ඉලක්කම් වල ලොකු ප්‍රකාශන තියෙන ගණන් එනවා. එහෙම ආවම වැඩි හිතන්න දෙයක් නෑ. අර මං කිව්වා වගේ හිතලා හරෙන් ලවෙන් එක එක අඩු කරලා දාන්න තමයි තියෙන්නේ ගැලපෙන විදියට. දැන් මෙතන නිල් බෝලයක් ගත්ත අවස්ථාවේදී රතු බෝල ගාන වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙතන ලවයට එන්නේ 4. නිල් බෝල ගාන එකකින් අඩු වෙනවා. එහෙනම් මෙතෙන්ට එන්නේ 3 කියන එක. අපි බලමු තුන්වෙනි බෝලේ ලබා ගන්න අවස්ථාව. මෙතන තව බෝලයක් අරන් තියෙන හින්දා මුළු බෝල ගාන ආයි එකකින් අඩු වෙනවා. මේ හැම අවස්ථාවකටම අදාළව ඒක සිද්ධ වෙනවා. ඊට පස්සේ දැන් අපි බලමු මෙතන මේක අපි එන්නේ මෙතන ඉඳලා හින්දා මීට කලින් බෝල වල සම්නිතිය මෙතන තියෙනවා. රතු බෝල 5යි නිල් බෝල 4යි. එතකොට අපි මේ සම්නිතියයි මෙතනින් ගන්න යන්නේ නැහැ. එහෙම ගියොත් වරදිනවා. මෙතනින් තමයි සම්නිතිය ගන්නෙ. ඒකෙන් මේ අත්ත දිග යනකොට රතු බෝලයක් අයින් වෙන හින්දා රතු බෝල ගාන එකකින් අඩු වෙනවා. ඊට පස්සේ මේකෙම නිල් පාට පැත්තට ගියාම නිල් බෝල ගාන වෙනස් වෙන්නේ නැහැ. මෙතන තියෙන නිල් බෝල ගාන එහෙම්ම පවතිනවා මෙතන. හරිද? ඊට පස්සේ අපි මෙතනදී වෙන දේ බලමු. මෙතනත් රතු හා නිල් බෝල ලැබෙන්න පුළුවන්. එතකොට මේකත් එන්නේ මෙතනින් හින්දා මීට කලින් තිබ්බ සම්නිතිය තියෙන්නේ මෙතන. මෙතෙන්ට ගියොත් පැටලෙනවා. ඒ වගේ දැන් මෙතෙන්ට අදාළ සම්භාවිතාවලියද අපි සම්නිතිය ගන්න මෙතනින්. එතකොට මේකේ අපි නිල් බෝලයක් ගන්න හින්දා රතු බෝල ගාන වෙනස් වෙන්නේ නැහැ. රතු බෝල ගාන 5ක් විදියට මෙතනදි තියෙනවා. ඊට පස්සේ නිල් බෝල ගාන එකකින් අඩු වෙනවා. ඒක 3ක් බවට පත් වෙනවා. ඔන්න ඔය විදියට තමයි අපි මේ අතු වල සම්භාවිතා ලියාගන්නේ. ඊට පස්සේ මේ ගාන අපෙන් අහන්නේ පන්දු තුනම රතු වීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ P රතු, මේල රතු, මේල රතු කියන එක. හරිද? එතකොට මේක සමාන වෙනවා මෙන්න මේ උඩම තියෙන අත්ත දිගේ ගියාම 6 බෙදීම 10 වරක් 5 බෙදීම 9 වරක් 4 බෙදීම 8ට. ඔක සුළු කළ උත්තරේ ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ ලියන සම්භාවිතාව ඔයගොල්ලන්ට නිවැරදිද කියලා බලා ගන්න පුළුවන්. ඒක කරන්නේ ඕගොල්ලෝ මේ එක අත්තකින් ලියව සම්භාවිතාවල එකතුව එකට සමානද කියලා බැලුවම ඕගොල්ලන්ට ඒ උත්තරේ හරිද කියලා බලා ගන්න පුළුවන්. ඉස්සරහට යද්දී ඕගොල්ලන්ට ඕගොල්ලෝම විශ්වාස වෙනකොට ඕගොල්ලන්ට එකක් හෙව්වට පස්සේ ඒක එකෙන් අඩු කරලා ඊළඟ අත්තේ සම්භාවිතාවය දාගන්න පුළුවන්. අපි ඊළඟ ගන්නට යමු. නිමල් හා සුනිල් ඉලක්කයට වෙඩි තැබීමේ තරගයකට සහභාගී වෙයි. මෙහිදී නිමල්ගෙන් අරඹා එක් තරංකරුවෙක්ගේ වෙඩිල්ල නිවැරදිව ඉලක්කයට වදිනා තෙක් තරගය පැවැත්වේ. නිමල්ගේ වෙඩිල්ල ඉලක්කයට වැදීමේ සම්භාවිතාවයේ භාගයක්ද සුනිල්ගේ වෙඩිල්ලක් ඉලක්කයට වැදීමේ සම්භාවිතාවය 4න් එකක්ද වේ. නිමල් ඔහුගේ දෙවන අවස්ථාවේදී ජය ගැනීමේ සම්භාවිතාවය, නිමල් අවස්ථා 3කින් එකකදී ජය ගැනීමේ සම්භාවිතාවය සහ තරඟාවලිය අවසානයේදී නිමල් ජයග්‍රාහකයා බවට පත්වීමේ සම්භාවිතා සොයන්න. අපි බලමු මේ ගාන විශ්ලේෂණය කරන විදිය. මෙතන කියන්නේ නිමල්ගෙන් වෙඩි තියන එක පටන් අරගෙන කවුරු හරි එක්කෙනෙක්ගේ වෙඩිල්ලක් ඉලක්කයට වදිනකම් මේ තරගය සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ මේක ඇත්තට අතු ගොඩකින් විහිදිලා යන කතාවක්. අපි බලමු මුලින්ම නිමල්ගේ පළමුවන අවස්ථාවේ වෙඩිල්ල වදින්නත් පුළුවන් නොවදින්නත් පුළුවන්. හරි? ඊට පස්සේ අවස්ථාව හම්බ වෙනවා සුනිල්ට. ඔහුගේ පළවෙනි අවස්ථාව. දැන් නිමල්ගේ වෙඩිල්ල වැදිලා නම් තරගය මෙතනින් ඉවරයි. එහෙම වුණොත් සුනිල් ආයි වෙඩි තියන්න යන්නේ නැහැ. හැබැයි එහෙම නැත්තම් එහෙනම් මේ අත්ත මෙතනින් ඉවර වෙනවා. නිමල් වෙඩිල්ල වැදුනේ නැත්තම් සුනිල්ට අවස්ථාවක් හම්බ වෙනවා. ඊට පස්සේ ආයි නිමල්ගේ දෙවන අවස්ථාව. ඒකත් මෙතනින් තමයි විහිදෙන්නේ. දැන් නිමල්ගේ තුන්වෙනි අවස්ථාව වෙනකන් කතාව අහන හින්දා මම එතෙන්ට වෙනකන් මේ රුක්සටහන ගෙනියනවා, දීර්ඝ කරනවා. සුනිල්ගේ දෙවෙනි අවස්ථාවේ ආයි වෙඩිල්ල වදින්න හෝ නොවදින්න පුළුවන්. අවසාන වශයෙන් නිමල්ගේ තුන්වෙනි අවස්ථාවට අපි එනවා. එතනදී ඔය කියන විදිහටම සිද්ධ වෙනවා. දැන් මෙතනදී නිමල්ගේ වෙඩිල්ල ඉලක්කයට වැදීමේ සම්භාවිතාවයේ භාගයයි. එහෙනම් අපි දන්නවා එකාත්තක සම්භාවිතාවල එකතු එකක් වෙන්න ඕනේ. එහෙනම් ඒ වෙඩිල්ල නොවැදීමේ සම්භාවිතාවයත් භාගයයි. සුනිල්ගේ වෙඩිල්ලක් වැදීමේ සම්භාවිතාවය 4න් එකයි. එහෙනම් මෙතෙන්ට එනවා 4න් 3ක්. හරි? ওই විදිහට තමයි යන්නේ. දැන් අපි බලමු ගානේ අහන්නේ මොකද්ද කියලා.
මුලින්ම අපෙන් අහනවා නිමල් ඔහුගේ දෙවන අවස්ථාවේ ජය ගැනීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ නිශ්චිත කළා අවස්ථා දෙකකදී නෙමේ දෙවෙනි අවස්ථාවේදී දිනන්න ඕනේ. එහෙනම් මේ කියන්නේ P නොවදී සහ වදී කියන අවස්ථාව. මෙන්න මේ අවස්ථාව ගැන තමයි අහන්නේ. නිමල් දිනන්න ඕනේ ඔහුගේ දෙවෙනි අවස්ථාවේදී. එහෙනම් ඒකේ උත්තරේ සමානයි භාග්‍ය වරක් 4න් 3 වරක් භාගෙට. ඊළඟට අපෙන් අහනවා නිමල් අවස්ථා 3කින් එකකදී. අවස්ථා 3කින් එකකදී කිව්වම මෙතන කියන කතාව තේරුම් ගන්න නිමල් ඔහුගේ පළවෙනි chance තුනෙන් මොකක් හරි එකකදී තමයි දිනන්න ඕනේ. ඒ කියන්නේ මෙතනදී දිනන්නත් පුළුවන්, මෙතනදිත් පුළුවන්. එහෙනම් ඔතන කියන්නේ මෙන්න මේ කතාව. P වදී දැන P පළවෙනි අවස්ථා දෙකේම වදින්නේ නැති වෙලා සුනිල්ගේ දෙවෙනි අවස්ථාවේදී වදින එක සහ පළවෙනි අවස්ථා හතරෙදිම වදින්නේ නැති වෙලා නිමල්ගේ තුන්වෙනි අවස්ථාවේදී. ඒ කියන්නේ අපේ සිද්ධියේ පස්වෙනි අවස්ථාවේදී වෙඩිල්ල වැදීමේ සම්භාවිතාවය. එතකොට මෙතනදී ඔයගොල්ලෝ මේ භාගෙට එකතු කරන්න ඕනේ මෙන්න මේ අත්ෙන් ලැබෙන මේ සම්භාවිතාවය. ඒකට එකතු කරන්නයි භාගයේ වරක් 4න් 3 වරක් භාගයේ වරක් 4න් 3 වරක් භාගයේ කියන උත්තරේ. ඕකෙන් ඔයගොල්ලන්ට දෙවෙනි උත්තරේට යන්නත් පුළුවන්. දැන් ඊළඟට මේ ගානේ අන්තිමට අහන කතාව. මෙතන තමයි විශේෂ දෙයක් ඔයගොල්ලන්ට කියලා දෙන්න තියෙන්නේ. මේ ගානේ අන්තිමටම ඔයාලගෙන් අහනවා තරඟයේ අවසානයේදී. කියන්නේ මේ වගේ අතු කීයක් හරි ගිහිල්ලා අවසානයේට ජයග්‍රාහකයා බවට නිමල්පත් වීමේ සම්භාවිතාවය කීයද කියලා. අපි බලමු කරන විදිය. මේ කියන උත්තරයට යන්න ඔයගොල්ලෝ ගුණෝත්තර ශ්‍රේණි සම්බන්ධව දැනගෙන ඉන්න ඕනේ. ඕගොල්ලෝ දැන්ටමත් දන්නවා ගුණෝත්තර ශ්‍රේණියක පද n ගන්නක අයිති අපිට ගන්න පුළුවන්. ඒ වරක් එකරින r වල n වෙනි බලය බෙදීම එකරින r කියන එකෙන්. මෙතන A කියලා කියන්නේ ආරම්භක පදය, R කියලා කියන්නේ පොදු ගුණාකාරය, N කියලා කියන්නේ පද ගණන. දැන් මේ සූත්‍රයෙන් අපි ගන්න තව සූත්‍රයක් තියෙනවා. ඒ තමයි පද අනන්තයක ඓක්‍ය කියන එක. ඒ කියන්නේ මේ N කියන එක අනන්තයට ආසන්න වුණාම මේ Sn කියන එකට පත් වෙන අගයට අපි ගාව සූත්‍රයක් තියෙනවා. ඇත්තටම මේ සූත්‍රය අපි හදලා වැඩන්නේ R විශාලයි 1 කියන අවස්ථාව සඳහා. මොකද R විශාලයි 1 වුණොත් අපිට ඕක ලැබෙන්නේ A ධන A වල R ධන A වල R වර්ගය මේ වගේ පූර්ණ සංඛ්‍යාවකින් ගුණ වෙනව අනන්තවාදය. එතකොට ඔහොම සිද්ධ වුණාම අපිට ඇත්තටම අන්තිමට ලැබෙන උත්තරේ අනන්තයයි. ඒක හින්දා ඒකට අපි සූත්‍රයක් හදලා වැඩක් නැහැ. ඒකෙන් අපිට ලැබෙන්නේ අනන්තය කියන උත්තරය. ඒක හින්දා අපි පරිමිත අගයක් ලබා ගන්න නම් මේ කියන R කියන එක්කෙනා එකට වඩා කුඩා වෙන්න ඕනේ. හරි? R ධන අවස්ථාවේ මේ කතා කරන්නේ එතනදී R එකට වඩා කුඩා වෙන්න ඕනේ. හරි? එහෙම වුණොත් අපි වෙන දේ බලමු. දැන් මං ගන්නම්කෝ R කියන එක්කෙනා ආසන්නව දෙක බෙදීම 5 වගේ අගයක් කියලා. එහෙම වුණොත් මම ඒක මෙතෙන්ට ආදේශ කරනවා. මම මේ ඔයගොල්ලන්ට සූත්‍රය හැදෙන විදිය පොඩ්ඩක් පෙන්නන්නේ. එහෙම වුණොත් මට එනවා A වරක් එකරින දෙක බෙදීම 5 වගේ ඉලක්කමක අනන්ත වෙනි බලය බෙදීම මම මෙතෙන්ට ආදේශ කරන්නේ නැතුව එකරින R කියලාම තියාගන්න. හරි? ඊළඟට මට මේ දෙක බෙදීම 5 කියන එක්කෙනා උඩයි යටයි දෙකෙන් බෙදලා ලියා ගන්න පුළුවන් 1 යට 5 බෙදීම 2 කියලා. හරිද? ඊළඟට මට මේ අනන්ත බලය වෙන් කරලා දෙන්න පුළුවන් මෙයාට සහ මෙයාට. දැන් ඔයාලට පේනවා මෙතන හරේ තියෙන එකට වඩා විශාල සංඛ්‍යාවක අනන්ත වෙනි බලය. ඒක නැවතත් අනන්තයට ආසන්න වෙනවා. හැබැයි ලවයේ තියෙන එකේ අනන්ත වෙනි බලය ඒක එකමයි. හැබැයි හරේ තියෙන එක අනන්තයට ආසන්න වෙන හින්දා මේ ඍණ ලකුණෙන් මෙහා පැත්තේ තියෙන පදයම බිඳුවට ආසන්න වෙනවා. ඒක හින්දා R කියන එක එකට අඩු අවස්ථාවේදී පද අනන්තයක ඓක්‍යයට අපිට සූත්‍රයක් වෙනවා S අනන්තය කියන එක සමානයි A කියන එක්කෙනා ඉන්නවා A වරක් මේ R වල N කියන එක්කෙනා බිඳුව වෙන හින්දා අපිට හරය විතරක් කොහොම වෙනවා මේ කැල බිඳුව වෙලා. හරිද? දැන් මේ සමීකරණේ එන විදිය පොඩ්ඩක් ඔයගොල්ලෝ පෙන්නන්න. මොකද මේක ඔයගොල්ලෝ අමතක වෙන්න පුළුවන් විභාගෙදී වැඩි භාවිතයක් නැති හින්දා එහෙම වුණොත් මේ විදියට ටක් ගාලා හදලා ගන්න. හරි? එතකොට මේ සූත්‍රය අපිට පාවිච්චි වෙනා නිතරම මේක වැදගත්. ඒකයි පෙන්නුවේ. මොකද ගෝල ගැටුම් මාතෘකාවේ වගේ මාතෘකාවල උනත් මේ කියන සූත්‍රය පාවිච්චි වෙනවා. එතකොට
දැන් මේක අපිට වැදගත් මේ ගාන හදන්න. දැන් අය අපි ගානට එමු. මේ ගානෙත් ඇත්තටම තියෙන ගුණෝත්තර ශ්‍රේණියක්. මොකද මේ ගාන අපෙන් අහන්නේ තරඟය ඉවර වෙනකොට මොකක් හරි අවස්ථාවක මේ නිමල් කියන පුද්ගලයා ජය ගැනීමේ සම්භාවිතාවය. එතකොට ඕකට උත්තරේ මම ලියුවොත් ඕකට උත්තරේ වෙන්නේ නිමල් පළවෙනි අවස්ථාවේදී දිනන්න පුළුවන් භාගයයි ධන නිමල් දෙවෙනි අවස්ථාවේදී දිනන්න පුළුවන් භාගය වරක් 3 බෙදීම 4 වරක් භාගයයි. හරි? නිමල් ඔහුගේ තුන්වෙනි අවස්ථාවේදී දිනන්න පුළුවන් භාගය වරක් 3 බෙදීම 4 වරක් භාගයයි. මේ වගේම ඔයගොල්ලෝ පේනවා ආයෙ එනවා තව 3 බෙදීම 4 වරක් භාගයක්. එහෙනම් මේකේ වර්ගය. හරිද? ඊට පස්සේ නිමල් ඔහුගේ 4 වෙනි අවස්ථාවේ දිනන්න පුළුවන්. ඒ කියන්නේ අපේ කතාවේ 7 වෙනි අවස්ථාව. එතෙන්ට යනකොට මේ කලින් තිබ්බා වගේම මේ අතු දිගේ ගිහිල්ලා අන්තිමට ඔයාලට තේරෙන්න ඕනේ මේ වගේම ආයි පාරක් සුනිල් පරදින්න ඕනේ. ඒ කියන්නේ ආයි 3 බෙදීම 4කින් ගිහිල්ලා ආයි නිමල් දිනන්න ඕනේ. තව භාගයක් එනවා. එහෙනම් මෙතන ගණයක් බවට පත් වෙනවා. ඔන්න ඔය වගේ මේ සිද්ධිය පද අනන්තයක් දක්වා යනවා. මොකද මේක නිමල් දිනන එක අනන්තය දක්වා අවස්ථාවලදී සිද්ධ වෙන්න පුළුවන්. ඒ හැම එකක්ම අපි සම්භාවිතාවය ගද්දී එකතු කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන අපිට ලැබිලා තියෙන ගුණෝත්තර ශ්‍රේණියක් කියන එක. අපි මේ ශ්‍රේණිය පොඩ්ඩක් විශ්ලේෂණය කරමු. මේකේ පළවෙනි පදය ආරම්භක පදයේ A කියන එක භාගයට සමානයි. හරිද? ඊළඟට මේකේ පොදු අන්තරය සමාන වෙනවා. මේ බලන්න 3 බෙදීම 4 වරක් භාගෙන් තමයි මේක වැඩි වෙවි ගිහිලා තියෙන්නේ. එහෙනම් මේක තමයි පොදු අන්තරය. මම මේක සුළු කරලා මෙතෙන්ට ගන්නම් 3 බෙදීම 8යි කියලා. හරි? එතකොට ඔන්න ඔය කියන ලක්ෂණ තියෙන ගුණෝත්තර ශ්‍රේණියක් තමයි අවිලා තියෙන්නේ. එහෙනම් මේ පේලිය ඔයගොල්ලෝ ලිව්වට පස්සේ ඔයගොල්ලෝ මේක සුළු කරලා අන්තිම උත්තරයට යන්න ඕනේ. ඒකට ඔයගොල්ලෝ මෙන්න මේ කියන සූත්‍රය පාවිච්චි කරන්න වෙනවා. ඔයගොල්ලන්ට එනවා මේක සමානයි කියලා භාගයේ වරක් භාගයේ බෙදීම 1 ඍණ 3 බෙදීම 8 මේක සුළු කරාම ඔයගොල්ලන්ට යට එනවා 8න් 3ක් ගියාම 5යි 5 බෙදීම 8ක් උඩ තියෙනවා භාගය මේක සුළු වුණාට පස්සේ ඔයගොල්ලන්ට එනවා 4 බෙදීම 5යි කියලා උත්තරයක්. ඕක තමයි තරගයේ අවසානයේදී නිමල් ජය ගැනීමේ සම්භාවිතාවය. එහෙනම් සුනිල් ජය ගැනීමේ සම්භාවිතාවය වෙන්නේ මේක එකෙන් අඩු කරාම එන උත්තරේ. ඒ කියන්නේ 5න් එකක් කියන උත්තරේ. හරි? එතකොට මේ වගේ අනන්තය දක්වා යන්න පුළුවන් සිද්ධියක අවසානයේදී නිශ්චිත අවස්ථාවක් කියන්නේ අවසානයේදී මේ පුද්ගලයා දිනීමේ සම්භාවිතාවය ඇහුවොත් අපි මේ කියන විදිහට ගුණෝත්තර ශ්‍රේණි පාවිච්චි කරලා තමයි උත්තරයට යන්න ඕනේ. හරි. එහෙනම් අපි රුක් සටහන් වල මූලික ගැටලු වෙනකම් මේකෙන් කතා කරා. ඊළඟට අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක අසම්භාවී සම්භාවිතාවය කියන කොටසෙන් හම්බුවෙමු. එතකම් මේ කියන දේවල් සම්බන්ධව මොකද අපි හැම කැලෙම එක ගානක් වගේ හැදුවේ. ඒ හැම එකටම අදාළව තව ගණන් උත්සාහ කරන්න. එහෙම වුණොත් ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්.